සුබ දවසක් දෑබර දරුදරියනි 2020 විභාගයේ සඳහා පෙනී සිටීමට බලාපොරොත්තු වන ඔබට මම හිතනවා දැන් නිශ්චිත දිනයක් තියෙනවා සෙප්තැම්බර් මාසයේ විභාගේ තියෙන බවට. ඒ නිසා අපි මෙතෙක් කරගෙන විදේශ මූල්‍ය කියන කොටසේ ඉතා වැදගත් උපේක්ෂයක් වන ගෙවුම් තුලන ලේඛනය තුල තවත් කොටසක් අපිට ඉතිරි වී තියෙනවා. ඒ කොටස සාකච්ඡා කරන්නයි අපි බලාපොරොත්තු වීමක් වෙන්නේ. ඉතින් අපි ගෙවුම් තුලන ලේඛනයේ ආකෘතිය පිළිබඳ කතා කරා. ඒකම ඒ ගෙවුම් තුලන ලේඛනයේ තුල ගනුදෙනු සටහන් කරන ආකාරය පිළිබඳ කතා කරා. අද තව දුරටත් ඒ ගනුදෙනු වාර්තා කරන ක්‍රමය ගනුදෙනු වාර්තා කරන ආකාරය සම්මතය මොකක්ද කියන එක පිළිබඳවයි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම ඔබට මතක ඇති මම කිව්වා ගෙවුම් තුලන ලේඛනයක් කියලා කියන්නේ යම් නිශ්චිත කාල පරිච්ඡේදයකට රටක නේවාසිකයෝ හා අනේවාසිකයෝ අතර සිදුවන සියලුම ආර්ථික ගනුදෙනු ක්‍රමානුකූලව සංක්ෂිප්තව සටහන් කරන ලේඛනයක්. ආයෙත් මම ඔබට කිව්වා මේක තුලනයක්. balance of payment ඒ කියන්නේ ගෙවුම් තුලන ලේඛනයක්. දෙපැත්ත බැලන්ස් වෙනවා. සමාන වෙනවා. ඒ නිසා මේක ගිණුම් කරන සම්ප්‍රදායකට අනුවයි පිළිල කරනු ලබන්නේ. මම කිව්වා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගෙවුම් තුලන සම්මතයන් එහෙම නැත්නම් BPM 6 කියන එකට අනුකූලව තමයි අපි මේ සියලු දේ කරන්නේ. ඒ නිසා මේක ගිණුම් කරන සම්ප්‍රදායකට අනුව පිළියෙල කරන එකක් නිසා මේ ගනුදෙනු වාර්තා කරන ආකාරය පිළිබඳව ඔබට අපි හඳුන්වා දිය යුතුයි. මුල්ම කොටස් වලදී ඒ ගැන කතා නොකරේ ඔබට දැන් ගෙවුම් තුලන ආකෘතිය හොඳට පැහැදිලි. ඒ අනුව දැන් මේවා සටහන් කරන ආකාරය පිළිබඳව අපට තේරුම් කිරීමට තියෙන පහසුව මත. හොඳයි. ගෙවුම් තුලන ලේඛනයේ ගනුදෙනු සටහන් කරද්දී හැම වෙලාවකදීම හර හා බැර කියන ගිණුම් කරන ද්විත්ව සටහන් මූල ධර්ම තමයි පදනම් කර ගැනීමක් කරන්නේ. accounting ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් ශිෂ්‍යාවකටත් accounting ඉගෙනගෙන නැති ශිෂ්‍ය ශිෂ්‍යාවකටත් මේක එකසේම අවබෝධ කර ගැනීම පහසුයි. ඒ නිසා මේ හර බැර කියන સિદ્ધාන්තයේදී මේකෙදී අපි ගිණුම් කරන උගන්වන්න යනවා නෙමෙයි මේ සටහන් කරන ආකාරය මොනවද හර වෙන්නේ මොනවද බැර වෙන්නේ කියන එක ඉගැන්වීමට විතරයි අපි උත්සාහ දැරීමක් කරන්නේ. ඒ නිසා සෑම ගනුදෙනුවකම සටහන් දෙකක් තියෙනවා. එකක් හර සටහනක් අනිත් එක බැර සටහනක්. හැම හර සටහනකටම සමාන බැර සටහනක් සහ හැම බැර සටහනකටම සමාන හර සටහනක් එද්දී ගෙවුම් ශේෂ ලේඛනයේ තුලනය වෙනවාම තමයි. ඒ නිසා ඔබට මේ සටහනෙත් එක ඉතා පැහැදිලිව කියනවා ගෙවුම් තුලන ලේඛනයේ ගනුදෙනු ද්විත්ව සටහන් ගිණුම් කරන සම්ප්‍රදායට අනුව වාර්තා කරනවා. සෑම ජාත්‍යන්තර ගනුදෙනුවක් නිසාම වත්කම් සහ වගකීම් හුවමාරුවක් සිදු වෙනවා. එබැවින් ඒවා හර බැර වශයෙන් එක හා සමාන වටිනාකමකින් දෙතැනක සටහන් වෙනවා. ඒතර හැම ගනුදෙනුවකම වත්කමක් වගකීමක් බිහිවීම වෙන්න පුළුවන්. වත්කම් සහ වගකීම් හුවමාරු වීම වෙන්න පුළුවන්. ඒ නිසා මේ හැම එකක්ම හර සටහනක් බැර සටහනක් විදිහට දෙතැනක සටහන් වෙනවා. ඒ නිසා මේක තුලනය වීමක් වෙන්නේ. ගෙවුම් තුලන ලේඛනයේ බැර සටහන් සහ හර සටහන් මොනවාද කියන එක පිළිබඳව අපි හඳුනා ගැනීම වැදගත්. ගිණුම් කරන සම්ප්‍රදායට අනුව යම් ආකාරයක විග්‍රහ කරත් මම මේ ඔබට ඉගැන්වීම කරන හරහා බැර සටහන් ඔබට මතක තබා ගැනීමට පහසු වෙන ආකාරයටයි කියන්නේ. ගිණුම් කරන සම්ප්‍රදායට අනුව වත්කම් වැඩිවීම
හර සටහනක් විදියට ගන්නවා. මේ ගිනුම් කරන තියෙන සම්ප්‍රදායක් මේක මතක තියාගත යුතු දෙයක්. ඊළඟට වත්කම් අඩුවීම බැර සටහනක් විදියට ගන්නවා. ඒක මතක තියාගන්න ලේසි. මොනවා හරි වත්කමක් වැඩිවීමක් වුණොත් ඒක හර සටහනක්. වත්කම් අඩුවීමක් වුණොත් ඒක බැර සටහනක්. දැන් දන්නවා අපි හිතමු අපි ණයක් ලබා ගත්තා. ණයක් ලබාගෙන අපේ මුදල් අපට ලැබෙනකොට වත්කම් අපේ වැඩි වෙනවා. හැබැයි ඒක මොන ආකාරයෙන් හෝ ගෙවන්න වෙනවා. ඒ නිසා ඒක අපි වගකීමක් විදිහට සලකනවා. ඒකට වත්කම් අඩුවීමක් වෙන්න පුළුවන් අපි යම් මුදල් ගෙවීමක් කරාම. මම සරල උදාහරණයක් ගත්තේ. මේකෙම අනිත් පැත්ත කිව්වහම ඔබට තවත් මේක තේරෙයි. හර සටහන් විදිහට ගත්තේ වත්කම් වැඩිවීම, බැර සටහන් විදිහට ගන්නවා වත්කම් අඩුවීම. ඒතර ගිණුම්කරණේ අපි වගකීම් වැඩිවීම බැර සටහනක් විදිහට ගන්නවා. එන එක අනිත් පැත්ත වගකීම් අඩුවීම හර සටහනක් විදිහට ගන්නවා. මේ ටික ගිණුම්කරණය කරන කෙනෙක් කොහොමද ඉගෙනගෙන තියෙන දෙයක්. ගිණුම්කරණය විෂයක් විදිහට ඉගෙන ගන්න නැති කෙනෙක් මේක මතක තියාගන්න වෙනවා. වත්කම් වැඩිවීම හර වත්කම් අඩුවීම, වගකීම් අඩුවීම හර වත්කම් අඩුවීම බැර, වගකීම් වැඩිවීම බැර. මේ ඕන පැත්තකට මොකද තියන්නේ? වත්කම් වැඩිවීම හර වත්කම් අඩුවීම බැර, වගකීම් වැඩිවීම බැර, වගකීම් අඩුවීම හර. මේ දෙකෙන් මම ඉස්සෙල්ලා ගත්ත නිදසුන ඔබට ගන්න පුළුවන්. අපි ණය මුදලක් ලැබුණොත් අපිට මුදල් වැඩි වෙනවා නම් වත්කම් වැඩිවීම හර ඒකටම බැරසටහනක් අපිට තියෙනවා. අපිට වගකීමකුත් වැඩි වෙනවා. ඒ ණය කොයි වෙලාවක හරි අපි ගෙවිය යුතුයි. ඒ නිසා මේ කුමන හෝ ආකාරයක දෙයක් වලට ගන්න පුළුවන්. ඊළඟ දැන් අපි හිතමු විදේශ ආයෝජනයක් රට ඇතුළට ආවා කියලා. ඒතර විදේශ ආයෝජනයක් රට ඇතුළට එනවා කියන්නේ අපිට මුදල්මය වශයෙන් සමහර විට සල්ලි එනවා, වත්කම් වැඩි වෙනවා. ඒ වගේම ඒ හරහා අනිත් පැත්තෙන් ඒවා ආපහු ගෙවීමට බැඳිලා සියද්දි වගකීම් වැඩිවීමක් වෙන්න පුළුවන්. මේ ඕන පැත්තකට මේක හරව ගන්න පුළුවන්. ඒ වගේම තවත් සටහනක් තියෙනවා. ඒ තමා ගෙවිය යුතු ආදායම් හර සටහනක්, ලැබිය යුතු ආදායම් බැර සටහනක්. ඒකත් ඔබ මගෙන් අහන්න පුළුවන් ඇයි මොකද්ද පදනම කියලා. අපි මේ පාඩම කරද්දී ඔබේ පහසුවට සමහර දේවල් අපි පැහැදිලි කරනවා මේ ආකාරයට මතක තියාගන්න කියලා. මේක ගෙවිය යුතු ආදායම් කියලා කියන්නේ වියදමක් හා සමානව මතක තියාගන්න. ඒතර වියදම් වැඩිවීමේ පදනම හර කියන එක තමයි අපි අරන් තියෙන්නේ. ලැබිය යුතු ආදායම් කියලා කියන්නේ අතරම ආදායම් වැඩිවීම. ඒ පදනම යටතේ ඔබට බැරසටහනක් විදිහට මේක ගන්න පුළුවන් වෙයි. අනිත් පැත්ත දැන් මේ තුනම ඇත්තටම යම් ආකාරයකට ඔබට ගිණුම් කරන පදනමක් ගන්න පුළුවන්. වත්කම් වැඩිවීම, වගකීම් අඩුවීම, ගෙවිය යුතු ආදායම්, ඒ කියන්නේ වියදම්, මේ ඔක්කොම හර සටහන්, මේවා ටික බැර සටහන්. ඊළඟට ඔබ විශේෂයෙන් මතක තබා ගත යුතු දෙයක් මම මේ කියන්න යන්නේ. ඒ තමා භාණ්ඩ හා සේවා ආනයන හර සටහනක්. භාණ්ඩ හා සේවා අපනයන බැර සටහනක්. දැව බහන්න පුළුවන් ඇයි? අපනයනය කරනවා කියන්නේ මෙහි තියෙන තේ පොල් රබර් හරි මොනවා හරි පිටරට යවනවා. ආනයනය කරනවා කියන්නේ පිටරටින් ගෙන්නනවා. ඇයි ආනයන හර උනේ අපනයන බැර උනේ? ජපානයෙන් වාහනයක් ගේනවා. ඔන්න වත්කම් වැඩි වුණා. ඒක ආනයනයක්. ඊළඟට ජර්මනියෙන් මුද්‍රණ යන්ත්‍රයක් ගේනවා. ඔන්න ආනයනයක්. වත්කම් වැඩි වුණා. ඇමරිකාවෙන් බැකෝ මැෂින් එකක් ගේනවා. ආනයනයක්.
වත්කම් වැඩිවීම. අපනයන තේ ලංකාවෙන් යනවා වත්කම් අඩු වෙනවා රබර් යනවා පොල් පිටරට යනවා. ඒවත් එක්කම අපනයන බැරසටහනක් විදිහට සටහන් කරනවා. ඒ අනුව සියලු හර සටහන් වල එකතුව සියලු බැර සටහන් වල එකතුවට සමාන වීමක් වෙනවා කියන සම්ප්‍රදාය තමයි අපි මේ යටතේ පදනම් කර ගැනීමක් කරන්නේ. ඒ නිසා මම ඔබට පෙන්නනවා ගෙවුම් තුලන ලේඛනයේට බැර කරනුයේ භාණ්ඩ සේවා ආනයන ලැබිය යුතු ආදායම් වත්කම් අඩුවීම වගකීම් වැඩිවීම. ගෙවුම් තුලන ලේඛනයේට හර කරනුයේ භාණ්ඩ සේවා ආනයන ගෙවිය යුතු ආදායම් වත්කම් වැඩිවීම වගකීම් අඩුවීම කියන දේවල්. එහෙනම් ඔබ මේ හඳුනා ගැනීම ඊටාම වැදගත් වෙනවා. ගිණුම් කරන සම්ප්‍රදාය තමයි වත්කම් වැඩිවීම හර වත්කම් අඩුවීම බැර කියන එක. ගිණුම් කරන සම්ප්‍රදාය තමයි වගකීම් වැඩිවීම බැර වගකීම අඩුවීම හර. ඒකට ආයෙත් ඒක හදාගත්ත ද්විත්ව සටහන් මූලධර්මයක්. ඒකට ඇයි එහෙම වෙන්නේ කියන එක හිතන්න එපා. ඊට පස්සේ ඒක පදනම් කරගෙන මේව මතක තියාගන්න ගෙවිය යුතු ආදායම් කියන්නේ වියදමක් හා සමානයි ගිණුම්කරණයේ වියදම් වැඩිවීම හර ගිණුම්කරණයේ ආදායම් වැඩිවීම බැර කියන පදනම යටතේ ගන්න. ඒ වගේම භාණ්ඩ සේවා ආනයන කියන්නේ මොනවා හරි දෙයක් පිටරටින් එනකොට අපිට ඒක වත්කමක් වැඩිවීමක් වෙනවා. පිටරටින් ගේන භාණ්ඩේ පැත්තෙන් ගත්තොත් ඒ නිසා ඒ වත්කම වැඩිවීම හර කියන පදනම ගන්න. අපෙන් භාණ්ඩ පිටරට යනකොට සමහර විට අපි නිපදවන දෙයක් පිටරට යවද්දි තේ වෙන්න පුළුවන් රබර් වෙන්න පුළුවන් ඇඟලුම් වෙන්න පුළුවන් ඒ වත්කම් පැත්තෙන් හිදලා වත්කම් අඩුවීම බැර කියන සටහන යටතේ අපි තීරණයක් ගමු. හොඳයි. ඊළඟට හර සටහන් ටිකත් ඔබ දැක්කා. ඊළඟට අපි කතා කරනවා සම්ප්‍රදායිකව බැර වටිනාකම් ධන ලකුණක්කුත් හර වටිනාකම් වලට ඍණ ලකුණකුත් වෙන වෙනම සටහන් කරන්නේ ඇත්තටම අපේ පහසුවට. හේතුව ඔබට ගණන් හදනකොට මේ බැර සටහන් ධන වගේ පැත්තක් හිතලා හර සටහන් ඍණ වගේ පැත්තක් හිතලා ගණනය කරොත් ඔබට ගණන් හැදීමේ කිසිම අපහසුාවක් ඇති වෙන්නේ නැති වෙයි. ඒ නිසා හර අගයන් බැර අගයන් වලට සමානයි ධන අගයන් ඍණ අගයන් වලට සමානයි කියන පදනම අරගෙන ඔබට ගණනය කිරීම කරන්න පුළුවන්. මෙලෙස ඔබට පේනවද ගෙවුම් තුලන ලේඛනයක ඇතුළත් සියලු ගනුදෙනු සමාන අගයකින් බැර හා හර තීරුවල වෙන වෙනම සටහන් කළ විට ඒ සියලු ගනුදෙනු සුද්ධ ශේෂය ශූන්‍යයි. හර සමානයි බැර නම් සුද්ධ ශේෂයක් නැහැ. ගෙවුම් තුලන ලේඛනයක් හැම විටම තුලනේ වේ කියන එකෙන් අදහස් වෙන්නේ ඒක. මට මතකයි එක වසරක ප්‍රශ්නයක් ඇහුවා ගෙවුම් තුලන ලේඛනයක් හැම වෙලාවකම තුලනේ වෙනවා නම් හර බැර සමානයි නම් මොකටද මේකේ ජංගම ගිණුමේ හිඟයක් ගෙවුම් ශේෂ අතිරික්තයක් හිඟයක් ගැන කතා කරන්නේ. අපි ගිණුම් කරන සම්ප්‍රදායට අනුකූලව මේ දෙක සමානයි කියලා කිව්වට හර බැර ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් මේ දෙස බලද්දී අපිට මේකේ ඇතුලේ තියෙන වෙන වෙනම ගිණුම් පිළිබඳ සලකා බලන්න වෙනවා. ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් මේක විශ්ලේෂණය කරන්න යද්දී වෙන වෙනම මේකේ ඇතුලේ තියෙන ගිණුම් පිළිබඳව සලකා බලන්න වෙනවා. එතකොටයි මේකේ හිඟ අතිරික්ත අපට පේන්නේ. එහෙම නැත්නම් සමස්ත ගෙවුම් ශේෂය ගත්තොත් ගිණුම් කරන සම්ප්‍රදායට අනුව මේකේ හර බැර අගයන් ලැබීම් ගෙවීම් සමාන මට්ටමේ තියෙනවා. ගෙවුම් තුලන අසමතුලිතතා කියන එක කතා කරන්න පුළුවන් වෙන්නේ ගෙවුම් තුලන ලේඛනයේ විවිධ ගිණුම් පිළිබඳව පරීක්ෂා කිරීම තුල. මම කිව්වා ගෙවුම් තුලන ලේඛනයේ සමස්තයක් විදිහට මේකේ දෙපැත්ත සමාන වෙලා හර බැර සමාන වීම ද්විත්ව සටහන් ක්‍රමයක්. නමුත් ආර්ථික විද්‍යානුකූලව ගෙවුම් තුලන අසමතුලිතතා කියලා කියද්දී මේ පිළිබඳ අපට අවබෝධයක් ලැබෙන්නේ ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය දිහා බලලා. ඔබට මතක ඇති ජංගම ගිණුමේ තිබ්බේ අපන වෙළඳ ගිණුම, සේවා ගිණුම, ප්‍රාථමික ආදායම්, ද්විතීයික ආදායම්. නේද?
ඒතර ජංගම ගිණුම සමන්විත වෙන්නේ ප්‍රධාන ගිණුම් 4කින්. එතන ප්‍රධාන ගිණුම් 3ක් භාණ්ඩ හා සේවා අපනයන ආනයන. ඊට පස්සේ ප්‍රාථමික ආදායම් ලැබීම් ගෙවීම් ද්විතීයික ආදායම් ලැබීම් ගෙවීම්. ප්‍රාග්ධන ගිණුම හැම වෙලාවකම සමන්විත වෙනවා ප්‍රාග්ධන ගිණුමේ තියෙන සංක්‍රාම ඒත් එක්කම වෙනත් නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම් වල වෙනස් වීම පිළිබඳ. ඒතර මේ ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ හිඟයක් ආවොත් ඍණාගයක් ආවොත් අපි කියනවා ඒකෙන් පේන්නේ අපි සුද්ධ වශයෙන් ණය ගැතියෙක් වෙනවා ණය ගැනීම සිදු කරන්න වෙනවා හිඟයක් ණය ගන්න එපේ. ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ අතිරික්තයක් ධනාගයක් ඇති වුණොත් ඒකෙන් අපට සිද්ධ වෙන්නේ සුද්ධ වශයෙන් ණය දීම්. ණය හිමියෙක් වෙනවා අපි. එතකොට අපට පේනවා අසමතුලිතතාවක්. තුලිත නැහැ. තුලණය වෙලා නැහැ. මේ දෙස බැලීමෙන් තමයි ඇත්තටම ගෙවුම් තුලන අසමතුලිතතාවක් කියලා අපි කියන්නේ. තුලිත නැ තුලිත වීම අපි කතා කරන්නේ ද්විත්ව සටහන් ගිණුම් කරන අනුව. හරා ගැන බැරා ගැන සමානයි. නමුත් මෙහි තියෙන ප්‍රබල ගිණුමක් හෝ ගිණුම් දෙකක් තමයි ජංගම හා ප්‍රාග්ධන ගිණුම. ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ හිඟයක් නම් ඒක සුද්ධ ණය ගැනීමක්. ඒ වගේම ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ අතිරික්තයක් නම් ඒක සුද්ධ ණය දීමක්. ඒ නිසා අපි ගිණුම් කරන සම්ප්‍රදායට අනුව මේ දෙපැත්ත සමාන වෙලා හරබැර සමාන වුණත් අනිවාර්යයෙන්ම ගෙවුම් තුලනේ අසමතුලිතතාවක් පිළිබඳ කතා කරන්න පුළුවන් වෙන්නේ මේ ගිණුම් වල ශේෂයේ හිඟයක්ද අතිරික්තයක්ද කියන එක මත. ඔබට පේනවා ඇති එක ද්විත්ව සටහන් සම්ප්‍රදායට අනුව ගෙවුම් තුල ලේඛනය අනිවාර්යෙන් තුලනේ වෙනවා. එබැවින් ගෙවුම් තුලන අසමතුලිතතාවක් සිදු වෙන්නේ ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ ජංගම ප්‍රාග්ධන ගිණුමේ අන්තර්ගත ගනුදෙනු වල සමස්ත ප්‍රතිඵලයේ දෙස බැලීමෙන්. ඒ අනුව ගෙවුම් තුලන අසමතුලිතතාවක් යන්නෙන් අදහස් වෙන්නේ ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ අඛණ්ඩ හිඟ හෝ අතිරික්ත පැවතීම මත. රටක ගෙවුම් තුන් ලේඛනයේ ජංගම ප්‍රාග්ධන ගිණුමේ අතිරික්තය මගින් අවශේෂ ලෝකයේ සමග සිදු කළ ගනුදෙනු වලින් සුද්ධ ණය සැපේ අතිරික්තයක් කියන්නේ අපට ඇත්තටම මේ ණයක් ලබා දෙන්න හැකියාවක් තියෙනවා කියන එක. සැපීමක්. හිඟය මගින් අවශේෂ ලෝකයේ ණය සපයාගෙන ඇති බව ණය ගැතියෙක් වෙලා අපි තියෙනවා කියන එක පෙන්눔 කරනවා. මේක මම මීට පෙරත් සාකච්ඡා කිරීම කරා ඔබට පේනවා ඇති. ජංගම ප්‍රාග්ධන අතිරික්තයේ සුද්ධ ණය දීමක් හිඟය සුද්ධ ණය ගැනීමක්. ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ හිඟයක හෝ අතිරික්තයක ප්‍රතිවිපාක එහෙම නැත්නම් ගෙවුම් තුලන අසමතුලිතතාවක ප්‍රතිවිපාක මොනවාද කියන එකයි අපි දැන් කතා කරන්න යන්නේ. අපි මේ දෙක එකට සම්බන්ධ කරලා ගමු. ගෙවුම් තුලන අසමතුලිතතාවක ප්‍රතිවිපාක. ඒ අසමතුලිතතාවයේ ප්‍රතිවිපාක යටතේ අතිරික්තයක ප්‍රතිවිපාක වෙනම අපිට කතා කරන්න පුළුවන්. හිඟයක ප්‍රතිවිපාක අපිට වෙනම කතා කරන්න පුළුවන්. ඒ නිසා අපි මුලින් අතිරික්තයක ප්‍රතිවිපාක පිළිබඳ අපි සාකච්ඡා කරොත් ඇත්තටම මෙතන ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ අතිරික්තයක් ඇති වුණොත් ඒ කියන්නේ ධනාගයක් අතිරික්තයක් ඇතිවීම තුළ ඔබ දන්නවා මේ ජංගම ප්‍රාග්ධන ගිණුමේ අතිරික්තයක් කියලා කියන්නේ ඇත්තටම මේකෙන් අපට ඉතුරු වෙන ඒවා තුළ අපේ විදේශ සංචිත විදේශ වත්කම් ඉහළ යනවා. ඒ විදේශ සංචිත ඉහළ යනකොට අපට පුළුවන් ඒ විදේශ වත්කම් හෝ සංචිත පාවිච්චි කරලා පිටරටින් භාණ්ඩ ගන්න. ඒ නිසා මේ විදේශ වත්කම් වල ආනයන ශක්්‍යතාව ආනයනය කරන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. ඒතර විදේශ සංචිතවල
ආනයන හැකියාව වැඩිවීමක් වෙන්න පුළුවන්. එක පැත්තක්. දෙවන කාරණේ තමයි ඔබ මුදල් කියන පාඩම මා හිතනවා පැහැදිලිව ඉගෙනගෙන තියෙනවා. මුදල් සැපයුම තීරණය කරන එක සාධකයක් තමයි සුද්ධ විදේශ වත්කම්. වාණිජ බැංකු මහා බැංකු ඕන එකක් සතුව. ඒතර මෙවැනි අතිරික්තයක් කරහා ජංගම ප්‍රාග්ධන ගිණුමේ අතිරික්තයක් කරහා විදේශ සංචිත වැඩිවීම තුළ අනිත් පැත්තෙන් රටක මුදල් සැපයුමේ ප්‍රසාරණාත්මක පැත්තක් ඇති වෙන්න පුළුවන් වැඩිවීමක්. ඉතින් ඔබ අනිත් පැත්තට දන්නවා මුදල් වැඩි වෙද්දි මහ ජනතාව සතු සල්ලි වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම ඉල්ලුම වැඩි වෙලා භාණ්ඩ හා සේවා වලට උද්දමනකාරී තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ ජංගම ප්‍රාග්ධන ගිණුමේ තියෙන අතිරික්තයක් මත දැන් අපට විදේශ විනිමය සැපයුම වැඩි වෙලා තියෙනවා. එතකොට මේවා විනිමය අනුපාත පාඩමේදී විස්තර වෙනවා. විදේශ විනිමය අපි දුන් ඩොලර් වල ඉල්ලුම ඩොලර් වල සැපයුම තියෙන්නේ විදේශ ඒ අනුව තීරණය වෙලා තියෙනවා රුපියල් 200ක් ඩොලර් එකයි. ඒ අනුව මේ සංචිත වැඩිවීම තුල විදේශ දැන් අපිට අතිරික්තයන්නේ තියෙන්නේ මේ සැපයුම වැඩි වුණොත් අපේ ඩොලරේ රුපියල් අගේ සමහර විට රුපියල් 180ක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ රුපියලේ අගේ යහපත් වෙනවා කියන එක. ඒ පැත්ත. ඒ වගේම දැන් ඔබට පේනවා ඇති මේ තුල විදේශිකයෝ ඒ අයට අපෙන් භාණ්ඩයක් ගන්නකොට ඒ අයට සිද්ධ වෙනවා රුපියල් කරගන්න. ඉස්සර ඒ අයගේ ඩොලරයට හම්බුණා 200ක්. දැන් ඒ අයගේ ඩොලරයට හම්බෙන්නේ 180යි. එහෙනම් ඒ අයට අපෙන් භාණ්ඩ ගන්න එක දැන් ඉස්සරට වඩා පාඩුයි. එහෙනම් අපනයන තරඟේ අනිත් පැත්තෙන් අඩුවීමක් වෙන්නත් පුළුවන්. එහෙනම් අපෙන් ගන්න නැතුව භාණ්ඩයක් වෙන රටෙන් ගන්න පුළුවන්. ඒ අයට අපේ රටෙන් භාණ්ඩ ගන්න එකේ තියෙන අවාසිය මත ඉස්සර එයා ඩොලරයක් දීලා රුපියල් 200ක් භාණ්ඩයක් ගත්තා. දැන් ඩොලරයක් දුන්නාම 180ක භාණ්ඩයක් තමයි දෙන්න වෙන්නේ. එතකොට ඒ අයට අවාසි මේක. ඒ එක්කම මේ විදේශ වත්කම් මේ සංචිත ඉහළ යනකොට අනාගතේ ලැබෙන ලාභාංශ පොලී ආදායම් ඉහළ යන්න පුළුවන්. ඒතර මේ සියල්ලම මත අපට මේ අතිරික්තයක් යම් ආකාරයකින් සමහර තැන්වල වාසි වෙන්න පුළුවන්. ජංගමහා ප්‍රාග්ධන ගිණුමේ හිඟයක් ඇති වූ කල බොහෝ විට ලංකාවේ තියෙන හිඟයක්නේ. එවැනි ප්‍රතිවිපාක මේකේ අනිත් පැත්ත දකින්න පුළුවන්. ජංගම ප්‍රාග්ධන ගිණුමේ හිඟයක් කියන්නේ අපි තව දුරටත් ණය ගැතියෙක් වෙලා ණය ගැනීම සුද්ධ ණය ගැනීම වැඩි වෙලා ණය ගන්න උළු දන්නවා අපිට ණය ගන්නවා කියලා කියන්නේ අපේ සංචිත නැහැ කියන එක. අපිට සල්ලි තිබ්බොත් අපිට සංචිත තියෙනවා ණය ගන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් මේවා හිඟයක් ඇති වෙනවා කියන්නේ අපේ තියෙන සංචිතත් අඩු වෙනවා කියන එක. ඒ සංචිත හරහා තමයි අපිට දෙන්න වෙන්නේ. එතකොට විදේශ සංචිතවල යම් අඩුවීමක් වෙනවා. අනිත් පැත්තෙන් විදේශ වත්කම් රටක මුදල් සැපයීමේ කොටසක්. මුදල්ම තීරණය වෙන සාධකයක්. ඒ නිසා මුදල් සැපයීමේ ප්‍රසාරණයක් නෙමේ සංකෝචනයක් ඇති වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් මෙවැනි හිඟයක් ඇති වෙනකොට අපි විදේශ විනිමය අපට සපයන ගණන් අඩු වෙන්න පුළුවන්. විදේශ විනිමය ඉල්ලන ගණන් වැඩිවීමක් වෙන්න පුළුවන්. ඒ හරහා රුපියලේ අගය තව දුරටත් ඉහළ යන්න පුළුවන්. ෂේ වෙන්න පුළුවන්. රුපියලේ කියන්නේ ඩොලරේ රුපියල් අගය වැඩි වෙනවා රුපියලේ අගය අඩු වෙනවා. මේවා ඇත්තටම විනිමය අනුපාත පාඩම් වල මේ සිද්ධි කතා කිරීමක් කරනවා ඉදිරියේදී. ඒ නිසා හිඟයක් ඇති වුනහම මෙවැනි ප්‍රතිඵල ගණනාවක් ඇතිවීමක් වෙන්න පුළුවන් ජංගමහා ප්‍රාග්ධන ගිණුමේ. එතකොට ඔබට පේනවා ඇති මේ ගෙවුම් තුලන ලේඛනය තුල අසමතුලිතතා කියලා කියන්නේ මේ වගේ ජංගමහා ප්‍රාග්ධන ගිණුමේ හිඟ අතිරික්ත ඇතිවීමක් වෙන එක.
අතිරික්තයක් ගත්තොත් විදේශ සංචිත වැඩි වෙලා ඒ විදේශ සංචිත වලින් පිටරටින් ගන්න පුළුවන් භාණ්ඩ වැඩි වෙනවා. හිඟයක් ඇති වුණොත් විදේශ සංචිත අඩු වෙනවා. අඩු වෙලා අපිට පිටරටින් සංචිත ටිකයි තියෙන්නේ පිටරටින් ගන්න පුළුවන් ආනයන ප්‍රමාණය අඩු වෙනවා. මේකේ මුදල් සැපයීම වැඩි වෙනවා මුදල් සැපීම අඩු වෙනවා. උද්දමනකාරී තත්ත්වයන් නැති වෙන්න පුළුවන් මේකේ උද්දමනකාරී තත්ත්වයන් අඩු වෙන්න අවදමනකාරී තත්ත්වයන් නැතිවීමක් වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි ප්‍රතිඵල මේ දෙපැත්තේ දකින්න තියෙනවා. මේකෙන් රටේ සංචිත වැඩි වෙලා විදේශ විනිමය අනුපාතය මුදලේ බාහිර අගය ඉහළ යන්න පුළුවන් මේකෙන් මුදලේ බාහිර අගය පහළ යන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔය කාරණා ටික තමයි මේකෙදින ඔබට පේනවා ඇති අතිරික්ත ඒක ප්‍රතිවිපාක සංචිත ඉහළ යාම හා ඒ ප්‍රතිඵලයක් ලෙස ආනයන සඳහා සංචිත ප්‍රමාණය ගොඩක් ඕන වෙනවා කාලේ. ඒ කියන්නේ ගොඩ කාලයකට මේ සල්ලි ඇති වෙනවා පිටරටින් බඩු ගේන්න. මුදල් සැපයුම වැඩි වෙනවා උද්දමනයක් ඇති වෙනවා. විනිමය අනුපාතය හොඳ වෙනවා. රුපියලේ ඩොලරගේ එහෙම නැත්නම් ඩොලරයක රුපියල්ලාගේ අඩු වෙනවා. ඒත් ඩොලරයක රුපියල්ලාගේ අඩු වෙනවා. ඒ කියන්නේ ඩොලරයක් සඳහා අපි ගෙවන අගේ ඩොලර් ගන්න ඕන නම් අඩුයි දැන් ඉස්සර වගේ නෙමෙයි. රුපියල යහපත් වෙනවා. අපනයන තරඟේ අඩු වෙනවා. ඒ කියන්නේ අපෙන් බඩු ගන්න පෙළඹෙන්නේ පිටරටින් බඩු ගන්න පෙළඹෙනවා විදේශිකයෝ. විදේශ සංචිත හා අනෙක් වත්කම් ඉහළ යාම නිසා අනාගතයේ ලැබෙන ලාභාංශ පොලිය ආදායම් ඉහළ යන්න පුළුවන්. හිඟයක ප්‍රතිඵල. මේක අනිත් පැත්ත අපිට පේනවා ඇති සංචිත අඩු වෙලා ඒවෙන් ගන්න පුළුවන් ආනයන අඩු වෙනවා. මුදල් සැපයුම අඩු වෙනවා. රුපියලේ අගය අඩු වෙනවා, ෂේ වෙනවා. ඒ නිසා අපිට සමහර විට ආනයන අඩු කිරීම, ආනයන තහනම් කිරීම වගේ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන්න වෙනවා. සමහර විට විශාල ආනයන රැඳියාවක් ඇතනම් ආනයන ආශ්‍රිත උද්දමනය ඇති වෙන්න පුළුවන් හේතුව ආනයනය කරන භාණ්ඩවල දැන් මිල වැඩි මේ රුපියල ෂේ වීමත් එක්ක විදේශ ණය ගැනීම වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේවා තමයි මේ අසමතුලිතතාවක තියෙන ප්‍රතිඵල විදිහට අපි දකින්නේ. ඊළඟට අපි කතා කරපු මේ ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ හිඟය මොන ආකාරයෙන්ද පියවා ගන්න කියන එක පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ. එහෙම නැත්නම් ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ හිඟය පියවීමේ ක්‍රියාමාර්ග අපි දැනගත යුතුයි. එතකොට ඔබ දැක්කා ජංගම ගිණුම ප්‍රාග්ධන ගිණුම මේ දෙකම එකතු වුණාම තමයි ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය එන්නේ. ඒ ශේෂයේ හිඟයක් ලංකාවේ තියෙන්නේ මේ කොහොමද පියව ගන්න? ඒ පියවා ගන්න කෙටි කාලීන මාර්ග තියෙනවා. පියවා ගන්න දිගු කාලීන මාර්ග තියෙනවා. ඇත්තටම ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ හිඟයක් වුණොත් පියවෙන්නේ මොකෙන්ද? මූල්‍ය ගිණුම තුලින්. ඊට යටින් තියෙන මූල්‍ය ගිණුම. එන මේ මූල්‍ය ගිණුම තුල කෙටි කාලීන මාර්ග මොනවද තියෙන්නේ? මේක පිය වෙන දිගු කාලීන මාර්ග මොනවද තියෙන්නේ? කෙටි කාලීන මාර්ග අතර තියෙනවා විශේෂයෙන්ම විදේශ ණය ගැනීම වැනි දේ. ඒ වගේම විදේශ සංචිත යොදා ගැනීම වැනි දේ. ඒතර එකක් තමයි විදේශ වත්කම් විදේශ සංචිත යොදා ගන්න ඒවා. තව එකක් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපි ලබා ගන්න ණය වැනි දේ. ඒ හැරෙන්න ජාත්‍යන්තර මූල්‍ය ආයතන තියෙනවා තව. ඔබ දන්නවා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වනි ආයතන තියෙනවා. ඒ ආයතන වලින් අපි ණය ලබා ගැනීම කරනවා. ඒ හැරෙන්න මේවැනුත් ණය ලබාගෙන ප්‍රමාණවත් නැත්නම් විවිධ ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. මොනවද ඒ? ඕනනම් ආනයන සීමා කිරීම කරන්න පුළුවන් අපිට. එහෙම නැත්නම් වෙනත් ආකාරයේදී ආනයන පිළිබඳ ඉහළ තීරු බදු පනවීමක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් විදේශ විනිමය යම් ආකාරයක සීමා කරන්න පුළුවන්. මේ දෙයට මෙච්චර විදේශ විනිමය ප්‍රමාණයක් පමණයි දෙන්නේ කියන එක. එන ඔබට පේනවා ඇති ජංගම ප්‍රාග්ධන ගිණුමේ හිඟයක් තියෙන වෙලාවක කෙටි කාලින වශයෙන් එක පියව ගන්න නම් විදේශ සංචිත යොදා ගන්න පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ආධාර ගන්න පුළුවන්. වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් කෙටි කාලින ණය ගන්න පුළුවන්. කෙටි කාලින හිඟය සම්බන්ධ මේ මූලාශ්‍ර ප්‍රමාණවත් නැත්නම් මේ ආනයන සීමා කිරීම, විනිමය පාලනය කිරීම, ආනයන මත තීරු බදු පැනවීම වගේ
ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා කෙටි කාලීනව මේ හිඟේ පියවන්න පුළුවන්. මොනවද අපිට දිගු කාලීනව කරන්න වෙන්නේ? දිගු කාලීනව අපිට මේ සඳහා කරන්න වෙනවා විශේෂයෙන්ම අපේ විදේශ විනිමය අනුපාතයේ යම් ආකාරයක අවප්‍රමාණය කිරීම ප්‍රතිප්‍රමාණය කිරීම කරන්න වෙනවා. එහෙම නැත්නම් ඒවට ඉඩකඩ දෙන්න වෙනවා. විනිමය අනුපාතයේ වෙනස්කම් ඇති කරන්න වෙනවා. ඒ ප්‍රතිඵල බොහෝම ෂණික වෙන්නේ නැහැ. ඒවා දිගු කාලින ක්‍රියාමාර්ග විදිහට අපි ගන්න වෙන්නේ. ඊළඟට අපිට අපේ අපනයන විවිධාංගීකරණය කරන්න වෙනවා. හැමදාම අපනයනය කරන දේවල් නැතුව වෙනස් වෙනස් ආකාරයේ පිටරටවල වෙළඳපොළවල බලලා ඒවා කරන්න වෙනවා. අපි හැමදාම යවපු තේ රබර් පොල් කියන සම්ප්‍රදායික අපනයන සම්ප්‍රදායික අපනයනවල දිරිගැන්වීමක් කරන්න වෙනවා අපිට. ඒ වගේම දැනටත් ඔය කටුනායක බියගම කොග්ගල වගේ තියෙන ආයෝජන ප්‍රවර්ධන කලාප තවත් වැඩි කරන්න වෙනවා. පිට රටවල් එක්ක ද්විපාර්ශවික බහුපාර්ශවික වෙළඳ ගිවිසුම් ඉන්දු ලංකා ඊට අමතරව සිංගප්පූරු ලංකා මේ වගේ ද්විපාර්ශවික බහුපාර්ශවික ගිවිසුම් අත්සන් කිරීමක් කරන්න වෙනවා. එවැනි දිගු කාලීන ක්‍රියාමාර්ගත් මේ සඳහා අනුගමනය කරන්න පුළුවන්. ඔබට පේනවා ඇති අපනයන විවිධාංගීකරණය, සම්ප්‍රදායික ආනයන දිරිගැන්වීම, ආනයන ප්‍රවර්ධන කලාප අපනයන ප්‍රවර්ධන කලාප පිහිටුවීම, ද්විපාර්ශවික බහුපාර්ශවික වෙළඳ කටයුතු ඉහළ නංවනේව හා විනිමය අනුපාතයේ ෂේ වීමට ඉඩ හැරීම හෝ අවප්‍රමාණය කිරීම වගේ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඔබට ඒ ජංගම ගිණුමේ හිඟයක් ආවොත් කොහොමද ඒක පියවන්නේ කියන එක පිළිබඳවයි ජංගම මහා ප්‍රාග්ධන ගිණුමේ හිඟයක් ආවොත් ඒක පියවන ආකාරයයි මම එතන පැහැදිලි කිරීමක් කරේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ විදේශ වත්කම් එහෙම නැත්නම් විදේශ සංචිත. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් රටක් අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට භාජනය වන රටක විදේශ වෙළඳාමේ කාර්ය සාධනය කොහොමද කියලා පෙන්눔 කරන හොඳ මිනුම් දණ්ඩක් තමයි මේ විදේශ වත්කම් විදේශ සංචිත කොච්චරක් රටක තියෙනවද කියන එක. අපි සාමාන්‍යයෙන් විදේශ වත්කම් හෝ විදේශ සංචිත අපි බලන්නේ එක දිනකට එක දවසකට මහ බැංකුව එහෙනම් මූල්‍ය අධිකාරිය ඊළඟට වාණිජ බැංකු රජය මෙවැනි ආයතන සතුව එක දිනකට කොච්චර කෙටි කාලීන විදේශ ද්‍රවශීලවත්කම් තියෙනවාද කියන එක තමයි මේ විදේශ සංචිත නොහොත් විදේශ වත්කම් වලින් කියවෙන්නේ. එක දිනකට මහ බැංකුව වාණිජ බැංකු ආණ්ඩුව සතුව කොච්චරක ද්‍රවශීල කෙටි කාලින විදේශ විනිමය ප්‍රමාණයක් තියෙනවද කියන එක විනිමය වත්කම් ප්‍රමාණයක් තියෙනවද කියන එක. ඒ නිසා අපි ආයෙත් කිව්වොත් එක දිනකට මහ බැංකුව වාණිජ බැංකුව සහ ආණ්ඩුව සතුව කෙටි කාලීන විදේශ ද්‍රවශීල වත්කම් ප්‍රමාණය තමයි මේකෙන් නිරූපණය වීමක් වෙන්නේ. ඒක මම මේ සටහනේ පෙන්වනවා ඔබට රජය සතු විදේශ වත්කම්, මහ බැංකුව සතු විදේශ වත්කම්, තැන්පත් බාර ගන්න ආයතන සතු විදේශ වත්කම්. මේ තුනේ තැන්පත් බාර ගන්න ආයතන කියන්නේ බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂ බැංකු වගේ ඒවා තමයි බොහෝ විට මේකට අයිතිවීමක් වෙන්නේ. එතකොට මම මේක ප්‍රභේදයක් විදියට ගන්නවා නිල විදේශ වත්කම් නොහොත් ජාත්‍යන්තර නිල සංචිත කියන්නේ මොනවද? එතකොට දැන් විදේශ සංචිත කොටස් තුනක තියෙනවානේ තැන් තුනක මහ බැංකුව වාණිජ බැංකුව මධ්‍යම ආණ්ඩුව. මේකෙන් නිල ප්‍රමාණය කියලා ගන්නේ මහ බැංකුව හා රජය සතු ප්‍රමාණය විතරයි. මහ බැංකුවයි ඒ වගේම රජයේ සතු ප්‍රමාණයයි විතරයි. මේ දෙන්න තමයි නිල සංචිත නිලවත්කම් කියලා ගන්නේ. මේ තැන්පත් බාර ගන්න ආයතන වාණිජ බැංකු විශේෂ බැංකු තියෙන ඒවා නිල සංචිත විදියට අපි ගන්නෙ නැහැ. ඒ නිසා නිල විදේශ සංචිත වත්කම් කියලා අපි ගන්නෙ
නිශ්චිත දිනකට ආණ්ඩුවයි මහ බැංකුවයි ළඟ තියෙන ප්‍රමාණය. ඒක ඔබට සටහනේ පෙන්වුම් වෙනවා ඇති. නිශ්චිත දිනකට මධ්‍යම ආණ්ඩුව මහ බැංකුව රජයේ සතුව තියෙන ප්‍රමාණය. මූල්‍ය අධිකාරිය කියන්නේ මහ බැංකුව. ඊළඟ විකල්ප ක්‍රමයක් තියෙනවා. ඕනනම් අපිට පුළුවන් මුළු වත්කම් වලින් අර තැම්පත් බාර ගන්න ආයතන තියෙනවා අඩු කරාම එන්නේ මේ නිල සංචිත තමයි. මුළු විදේශ වත්කම් වලින් තැම්පත් බාර ගන්න ආයතන සතු විදේශ වත්කම් අඩු කරාම නිල විදේශ වත්කම්. සුද්ධ විදේශ සංචිත ඕනෑම තැනක ඔබ දන්නවා සුද්ධ කියන අගේ එන්නේ මුළු දල වත්කම් ප්‍රමාණයෙන් ඒ වත්කම් වලට අදාළ යම් වගකීමක් තියෙනවා නම් අඩු කරාම ඒ වත්කම් ඉපැයීමට යම් වගකීමක් අපිට ඇති වුණා නම් ඒක අඩු වෙන්න ඕනේ. මම සටහනේ ඔබට පෙන්නනවා නිල විදේශ සංචිත වලින් සංචිත වත්කම් ආශ්‍රිත වගකීම්. මේ අපි ළඟ තියෙනවා මේ සංචිත ඒ සංචිත ආශ්‍රිත මොනවා හරි ඒවට අදාළ වගකීම් තියෙනවා නම් ඒවා අඩු වුණාම සුද්ධ විදේශ සංචිත එනවා. එවැනි වචන සමහර තැන්වල තියෙන නිසායි අපි ඒක විග්‍රහ කිරීමක් කරේ. ඊළඟ සංචිත වත්කම්. හොඳට මේ කරුණ අහගන්න හැමෝම සංචිත වත්කම් මම හිතනවා දැන් පාසල් ආරම්භ කරන දිනේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. උසස් පෙළ විභාගයේ පවත්වන දින ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ නිසා ඔබ මෙතෙක් කරපු පාඩම් කිසිදු ආකාරයක වළක්ව ගන්න නැතුව අඩු කර ගන්න නැතුව අඛණ්ඩව ඔබ මේ පාඩම් නැවත බලන්න වෙනවා. ඒ නිසා ඔබට සමහර විට දාලා තියෙන විවිධ ආකාරයේ රෙගුලාසි අරෝමෙම මත ඔබට වෙනදා ආකාරයෙන් භෞතිකව පන්ති කාමරයේ තුල මේ පාඩම් නැවත ඉගෙන ගැනීමට හැකියාව තියෙන්නත් පුළුවන්. ඒ වගේම සමහර අවස්ථාවලදී ඒ පිළිවෙලටම මේවා ඔබට ඉගෙන ගැනීමට හැකියාවක් නොතිබෙන්නත් ඉඩකඩ තියෙනවා. නමුත් ඔබට දැන් අපි මේකත් කරගෙන යන්නේ ඔන්ලයින් ක්‍රමයක්. ඒතර මේකෙන් වගේම පන්ති කාමරයේ තුල ඔබට මේ ඕනෑම ආකාරයකට මේ පාඩම් වලට ශ්‍රවණය කරන්න හැකියාවක් තියෙයි. ඉතින් ඔබ කල යුත්තේ මොන ආකාරයෙන් හෝ මේ විභාගය සඳහා යහපත්ව සූදානම් වෙලා ඔබ හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීම මූලික අරමුණු කරගන්න එක. ඒතර සංචිත වත්කම් කියනකොට මේක ඊට වැදගත්. මේ මූල්‍ය අධිකාරිය නොහොත් මහ බැංකුව ළඟ තියන් ඉන්න වත්කම් ප්‍රමාණය. ඇයි? මහ බැංකුව මේව තියන් ඉන්නවා හදිසියේ ගෙවුම් තුලනේ හිඟයක් ආවොත් ගෙවුම් ශේෂ ලේඛනයේ හිඟයක් ආවොත් ඒ හිඟ පියවන්න. ඒ විතරක් නෙමෙයි. මහ බැංකුව මේ විදේශවත්කම් කියන ඒවා තියාගෙන ඉන්නවා හිතන්න අපේ රුපියලේ විදේශ අගය ෂේ වෙවි යනවා. රුපියලේ විදේශ අගය අඩු වෙවි යනවා. ඒ වගේ වෙලාවක විනිමය වෙළඳ පොලේ මේක ස්ථාවර කරගන්න උපකරණයක් විදියට මේ සංචිත වෙළඳ පොලට දාන්න පුළුවන් ඒවෙන්. තව පැත්තක් අපට සමහර විට විදේශ ණය ලබා ගැනීම පිළිබඳ විශ්වාසයක් නැති වෙන්න පුළුවන්, ණය දෙන්න නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ විදේශ ණය ලබා ගැනීමට ඇති හැකියාවට මූලික පදනමක් සපයන්න මෙන්න අපිට වත්කම් තියෙනවා බය නැතුව ණය දෙන්න. ඒ සඳහා මූල්‍ය අධිකාරිය මේවා තියන් ඉන්නවා. මේ මහ බැංකුව. ඒතර මහ බැංකුව ගෙවුම් තුලනේ හදිස්සියේ ඉඟයක් පියව ගන්න, රුපියලේ විදේශාගේ ස්ථාවර කරගන්න, ඒ වගේම විදේශ ණය ගැනීම වැනි දේවල් සම්බන්ධයෙන් හොඳ අපේ තියෙන ණය ගැනීමට තියෙන ශක්තිය පෙන්눔 කිරීමක් කරන්න මූල්‍ය අධිකාරිය සංචිත වත්කම් පවත්වාගෙන යාමක් කරනු ලබනවා. ඒක ඊටාම පැහැදිලිව ඔබ දැනන් ඉන්න ඕනේ. ඒ නිසා ඔබට පේනවා ඇති සංචිත වත්කම් හඳුන්වලා තියෙනවා. ගෙවුම් තුලන අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහාද විනිමය අනුපාතිකයේ අධික උච්චාවචනයන් වළක්වා ගැනීම තුලින් මුදල් ඒකේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය පවත්වාගෙන යාමටද විනිමය වෙළඳ පොළට මැදිහත් වෙන්න ඕනේ මේ රුපියලයාගේ ස්ථාවර කරගන්න.
ඒ වගේම ණය ගන්න තියෙන හැකියාව පෙන්වන්න පිට රටවල් වලට මේවා සඳහා මේවා තියා ගැනීමක් කරන මොන වෑන්ද තියාගන්නේ? ඔබ දැක්ක ගෙවුම් ශේෂයේ මූල්‍ය ගිණුම තුල මූල්‍ය රන් තිබ්බා. රත්තරන් කුට්ටි වශයෙන් විදේශ වත්කම් තියන් ඉන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් විදිහට මේවා තියන් ඉන්නවා. සමහර විට අපට අයිති සල්ලි විදේශ බැංකුවල තැන්පත් කරලා තියා ගන්නවා. සමහර අවස්ථාවලදී අපි මේ සල්ලි විදේශ සුරකුම්පත්වල ආයෝජනය කරලා තියෙනවා. මෙන්න මේ ක්‍රම හතර ඔබට පේනවා ඇති විදේශ බැංකුවල තැන්පත් මූල්‍ය රන් විදේශ බැඳුම් කර රට සතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත විදිහට මේවා ආරක්ෂා කරමින් ඉන්නවා. දැන් මම ඔබට පැහැදිලි කරන්න යන්නේ රටකට ඇයි විදේශ සංචිත කියන එක. ඒතර මේ මූල්‍ය අධිකාරිය සතු ඒවා මීට අමතරව වාණිජ බැංකු සතුව තියෙනවා, මධ්‍යම ආණ්ඩුව සතුව තියෙනවා. රටකට විදේශ වත්කම් මුළු විදේශ සංචිත වැදගත් වෙන එක කාරණයක් තියෙනවා. මොකක්ද ඒ? ඒ තමයි රටක විදේශ වත්කම් තුලින් ඒ රටේ ගෙවුම් ශේෂයේ යම් අර්බුදයක් හිඟයක් තියෙනවා නම් ඒවා මූල්‍යකරණය කරන්න ඒවා පියව ගන්න මේක වැදගත්කමක් තියෙයි. ඒ විතරක් නෙමෙයි. මං කිව්වා රටක බැංකු ක්‍රමයේ සතු විදේශ වත්කම් රටේ මුදල් සැපයුම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් මුදල් පාඩමේ අපි කියනවා. බැංකු ක්‍රමයේ සතු සුද්ධ විදේශ වත්කම් වැඩිවීම මුදල් සැපයුමේ ප්‍රසාරණයක්, අඩුවීම සංකෝචනයක්. ඒ නිසා මුදල් සැපයුම පාලනය කිරීම සඳහා වැඩි අඩු කරන්න මේක වැදගත්කමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. රටක ඔබ දන්නවා සංචිත විදේශ විනිමය විදේශ වත්කම් මත තමා රටේ විදේශ විනිමය අනුපාතිකය තීරණය වීමක් වෙන්නේ. විදේශ සංචිත යහපත්ව පවතින තරමටම රුපියලේ බාහිර අගය හොඳයි. ඩොලරේ රුපියල් අගය හොඳයි. රුපියල් වල පවුම් අගය හොඳයි. අපට වාසි. රුපියල ගෙවිලා ෂේ වෙලා බාල්දු වෙලා නැහැ. ඒ හින්දා රටේ විදේශ විනිමය අනුපාතය යහපත්ව තියාගන්න මේ කියන විදේශ සංචිත වැදගත් වෙනවා. එතකොට විදේශ සංචිත තුල ගෙවුම් ශේෂයෙන් පියව ගන්න පුළුවන් මුදල් සැපයුම් පාලනය කරන්න හොඳ ආයුධයක්. රටේ විදේශ විනිමය අනුපාතය ස්ථාවරව තියාගන්න හොඳ දෙයක් මේක. ඒ විතරක් නෙමෙයි විදේශ ණය ලබා ගනිද්දී ඒ විශ්වාසය තහවුරු කරන්න මේක ඉතාම වැදගත්. අපේ සංචිත බලලා තමයි ණය දෙන්නේ. අපි ඔබ දන්නවා අපි බැංකුවකින් ණය ඉල්ලුවත් බලනවා මොනවද හදිස්සියේ ණය ආපහු ගෙවා ගන්න බැරුණොත් අපෙන් ගන්න තියෙන ඉඩකඩම් මොනවද ගන්න තියෙන වාහන මේව බලනවා. ඒ වගේම අපෙත් විදේශ සංචිත කොච්චරක් තියෙනවද කියලා බලලා තමයි ණය දෙන්නේ. ඒ විතරක් නෙමෙයි. ඔබ දන්නවා විශේෂයෙන් රටක තියෙන විදේශ වත්කම් බලලා තමයි විදේශ ආයෝජකයෝ ඒ රටට ආයෝජනය කිරීමට එන්නේ. රටට ආයෝජනය කරන්න එද්දි බලනවා දැන් නිකන් හරියම් ආයතනයක වුණත් ඉන්වෙස්ටර් කෙනෙක් එනකොට ඒකේ කොටස් මිලට ගැනීමක් කරනකොට හැම වෙලාවකම ඊට අදාළ ආයෝජන කොච්චරක් තියෙනවද කොහොමද ඒ අයගේ තත්ත්වය කියලා බලනවා. ඒ විතරක් නෙමෙයි මොනවා හරි ලෝකේ ඇති වෙන බාහිර කම්පන හිතන්න මේ COVID-19 බාහිර කම්පනයක් මේවා පිට රටවල ඇති වෙච්ච ඒවා ලෝකේ සමහර රටවල ආර්ථික බිඳවැටීම් වෙනවා. ඒතර ලෝකේ අනිත් බැංකු බිඳ වැටෙනවා. ඒවට ඔරොත්තු දෙන්න අපට මේ විදේශ සංචිත වැදගත්කමක් තියෙනවා. ඒ නිසා මම මේ කතා කරේ රටකට විදේශ වත්කම් කොයි වගේ වැදගත්කමක් තියෙනවාද කියන එක පිළිබඳව. ඔබට පේනවා ඇති එකක් කෙටි කාලීන ගෙවුම් ශේෂයෙන් පියව ගන්න පුළුවන්. මුදලේ බාහිරාගේ ස්ථාවර තියා ගන්න පුළුවන්. මුදල් සැපයුම් පාලනය කරන්න වැදගත් වෙනවා. කෙටි කාලීන ණයවලට ශක්තිමත් මුහුණ දෙන්න. ඒ ණය ගන්න විශ්වාසය ඇති කරන්න, ආපහු ගෙවීමේ තත්ත්වය පෙන්වන්න, බාහිර කම්පනවලට ශක්තිමත්ව මුහුණ දෙන්න. ලෝක වෙළඳපොලේ හදිස්සියේ ඇති වෙන උච්චාවචනයන්ට මුහුණ දෙන්න. ඒ වගේම විදේශ ආයෝජන රට ඇතුළට ගෙන්වා ගැනීම වගේ දේවල් වලට විනිමය වෙළඳපොළට මැදිහත් වීම මේ හැම එකටම වැදගත් වීමක් වෙනවා. ඕක ඇසුරෙන්ම මම ඔබට ඊට පස්සේ කියන්න බලාපොරොත්තු වෙනවා මේකම තමයි
මේ විදේශවත්කම් වැඩි වුණාම මොකද්ද ඇති වෙන తত্ত্বය? විදේශවත්කම් අඩු වුණාම මොකද්ද ඇති වෙන తত্ত্বය? ප්‍රතිවිපාක. වැඩිවීමේ ප්‍රතිවිපාක, අඩුවීමේ ප්‍රතිවිපාක. ඒක හරි සරලයි. දැන් මම මුලින්ම කතා කරා. විදේශවත්කම් වැඩි වෙනකොට මුදල් සැපයුම ප්‍රසාරණය වෙනවා. විදේශවත්කම් අඩු වෙනකොට මුදල් සැපයුම අඩු වෙනවා. මුදල් සැපයුම කෙරෙහි බලපාන සාධකයක් මේක. මුදල් සැපයුම මේ විදේශවත්කම් වල වැඩිවීමක් වෙනකොට රටේ විනිමය අනුපාතය යහපත් වෙනවා. විදේශවත්කම් අඩු වෙනකොට විනිමය අනුපාතය ෂේ වෙනවා. ඒකෙන් ප්‍රතිඵල එනවා. මේ බලන්න. විදේශවත්කම් වැඩි වෙනවා කියන්නේ අපේ සංචිත හොඳයි. සංචිත හොඳ වෙද්දි රුපියල යගේ යහපත් වෙනවා. රුපියල් අපි හිතමු 200ට තිබ්බ ඩොලරය රුපියල් 175 වෙනවා. මොකද්ද මේකේ අපිට තියෙන ප්‍රතිඵල? අපි පොඩි දෙයක් කතා කරමු. මට ඔයගොල්ලෝ උත්තර දෙන්න ඕනේ. මෙච්චර කාලයක් අපනයන වෙනුවෙන් ඩොලරයක බාණ්ඩ අපි පිටරට යවුවනම් රුපියල් 200ක් හම්බුණා. දැන් අපනයන කරුවන්ට ඩොලරයක බාණ්ඩ වෙනුවෙන් ලැබෙන්නේ 175යි. මොනද අපනයන කරුවන්ට එන්නේ අඩු වෙනවා. මේ විදේශවත්කම් වැඩිවීම තුළ මේ රුපියලේ අගය තව ඉහළ ගියොත් 150ට ඔහොම එනවා නම් දැන් අපනයන කරුවෙක්ට හිතෙනවා වැඩේ හරියන්නේ නැහැ. තව සතියක් ඉවසුවොත් මේක 40 30 වෙයි. අපිට ලැබෙන ගාණ අඩුයි. ඒ නිසා සමපේක්ෂණයේ යෙදෙනවා. අනාගතේ ලාභ ගන්න මේ අය පාඩු අඩු කරගන්න අපනයන කරු සල්ලි ඉක්මනටම රැස් කරගන්න හදනවා. සම්පේක්ෂණය දෙනවා කියන්නේ ඒක. තව අඩු වුණාට ලැබෙනකොට සල්ලි අඩුයි. දැම්ම තියා සල්ලි ඉක්මන් කරන්න හදනවා. ආනයන කරුවන්ට පේනවා තව සතියක් ඉවසුවා නම් 175 ගානේ ඇමරිකාවෙන් භාණ්ඩයක් ගන්න පුළුවන්. තව සතියක් ඉවසුවොත් 150 වෙයි. ඒ නිසා ආනයන සඳහා ගෙවීම් ප්‍රමාද කරන්න හදනවා. ගෙවීම අඩු කරගන්න පුළුවන් රුපියල් වලින්. ඒ නිසා සමපේක්ෂණය දෙන අපනයන කරු ඉක්මන් කරනවා. අපනයන ආදායම් ආනයන කරු පමා කරනවා. මේකේ අනිත් පැත්ත තමයි මෙතන තියෙන්නේ. දැන් විනිමය අනුපාතයේ ෂේ වෙනවා. රුපියල් 200ට තිබ්බ ඩොලරය 225 වෙනවා. මෙහෙම වෙච්ච ගමන් අපනයන කරුවන්ට හිතෙනවා මේක තව වැඩි වෙයි කියලා. අපනයන ආදායම් ලබා ගැනීම පමා කරන්න හදනවා. ආනයන කරුව තව වැඩි වුණොත් වැඩි මුදලක් ගෙවන්න වෙන හින්දා ඉක්මන් කරනවා. එවැනි ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. ඒ හැරෙන්න විදේශවත්කම් වැඩි වුණොත් අපට ණය ලබා ගැනීමේ විශ්වාසය වැඩි වෙනවා. ඒ වගේම විදේශවත්කම් වැඩි වෙන තරමටම සමහර විට අපට විදේශ ආයෝජන ගලායම් වෙන්න පුළුවන්. එවැනි දේ ගණනාවක් වෙන්න පුළුවන්. අඩුවීම තුල ඇත්තටම ණය ලබා ගැනීම පිළිබඳ විශ්වාසය නැති වෙනවා. විදේශවත්කම් අඩු වුණොත් වත්කම් වලින් ආනයන ගන්න පුළුවන් මාස ගාන අඩු මාස ගානයි අපිට ආනයනය කරන්න පුළුවන් වෙන්නේ. එවැනි ප්‍රතිඵල මේ දෙපැත්ත තුලම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා විදේශවත්කම් වැඩි වෙනකොට වෙන සිද්ධි ටික මේ තියෙන්නේ. මුදල් සැපයුම කෙරෙහි සංකෝචනාත්මක අඩු වෙනකොට මුදල් සැපයුම අඩු වෙනවා. මුදලේ බාහිරාගය පිළිබඳ තියෙන විශ්වාසය අඩු වෙනවා. ඒ කියන්නේ ෂේ වෙනවා කියන පැත්ත. ඒ අනිත් පැත්තෙන් අපනයන කරුවන් තම අපනයන ආදායම රට තුළට ගෙනීම පමා කරනවා. ආනයන කරු ගෙවීම ඉක්මන් කරනවා. අනිත් පැත්තෙන් මුදලේ අගය කෙරෙහි විශ්වාසයෙන් නැවත ගොඩනවා ගන්න ණය ලබා ගැනීමක් කරන්න වෙනවා. විදේශ ආයෝජන අධෛර්යමත් වෙන්න පුළුවන් රටක විදේශවත්කම් අඩුවීමක් වෙනකොට. වත්කම් අඩු වෙනවා. ඒ වත්කම් අඩු වෙන්න රුපියලේ අගය වත්කම් අඩු වෙන්න විදේශවත්කම් අඩු වෙන්න විදේශ විනිමය අපි ළඟ නැහැ. අපි ළඟ නැහැ කියලා කියන්නේ ඇත්තටම මේ විනිමය අනුපාතයේ ෂේවීමක් වෙන එක. ඉතින් ඒ නිසා ඒ හරහා විදේශ ආයෝජන අධෛර්යමත් වීමක් වෙන්න ඉඩකඩ බොහෝ විට තියෙනවා. වැඩි වෙනකොට මුදල් සැපයීම වැඩි වෙනවා.
මුදලේ බාහිරාගේ ඉහළ යනවා. ඉහළ යනකොට අපනයනකරු අපනයන ආදායම් හැම වෙලාවකදීම ඉක්මනින් රට තුළට ගෙන එන්න උත්සාහ දරනවා. තව ටිකක් කල් ගියොත් අපනයන ආදායම් අඩු වෙන නිසා. ණය ලබා ගැනීමට අන්තර්ජාතික විශ්වාසය පවත්වා යන්න පුළුවන්. ඉතින් මෙවැනි ප්‍රතිවිපාක විදේශවත්කම වැඩිවීමක් තුළ තියෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා විදේශවත්කම් කියන පැති දෙක ඒවා ප්‍රතිඵල ඊටාම් වැදගත්. ඔය එක්කම අපි කීප තැනක කිව්වනේ ඔබට මතක ඇති විදේශවත්කම් වැඩි වෙනකොට ඒ වත්කම් වලින් ගෙන්නන්න පුළුවන් ආනයන මාස ගාන වැඩි වෙනවා කියලා. මොකද්ද ඒ? තව තැනක කිව්වනේ විදේශවත්කම් වල ශක්්‍යතාව හැකියාව වැඩි වෙනවා කියලා. ඒ ගැන අපි පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න යන්නේ ඔබේ සටහනත් එක්ක. මොකද්ද විදේශවත්කම් වල ආනයන ශක්්‍යතාව? මෙහෙම මම කිව්වොත් අපි ළඟ විදේශවත්කම් තියෙනවා රුපියල් මිලියන 60000ක්. මේ තමා එක දිනකට අපි ළඟ තියෙන මුළු විදේශ සංචිත ප්‍රමාණය, විදේශ වත්කම් ප්‍රමාණය. එක දවසකට රුපියල් මිලියන 60000යි. මේ වත්කම් කාට හරි කියන්න පුළුවන්ද රටට ඇද්ද මදිද කියලා? රුපියල් මිලියන 60000ක විදේශ වත්කම් තියෙනවා, මේක ඇද්ද මදිද කියලා මම ඇහුවොත් ඔබ මොකද කියන්නේ? ඔබ කියයි අපි දන්නේ නැහැ. ඕක ඇද්ද මදිද කියලා අපි කොහොමද දන්නේ? තනි ඉලක්කමක් පිළිබඳව ප්‍රමාණවත්ද නැද්ද කියලා කියන්න බෑ. මම නිකන් ඇහුවොත් කායෙන් හරි මම ඔබ දැන් මෙතන ගොඩක් මේක ඉගෙන ගන්න අය ඉන්නවා. ඔබෙන් අහනවා මං පවුලක ආදායම රුපියල් 25000යි මාසෙට. මේක ඇද්ද මදිද කියලා අහනවා මම. කාටවත් උත්තරයක් දෙන්න බෑ. කෙනෙක් කියයි ඒ පවුලේ ඉන්න එක්කෙනා නම් ඇති. පවුලේ ඉන්නේ 5 දෙනෙක් නම් මදි. තව කෙනෙක් කියයි මේ පවුලේ අය ගෙදරම උයා පියාගෙන කරනවා නම් ඇති. පිටින් බඩු ගන්නවා නම් මදි. කෑම පිටින් ගන්නවා නම් මදි. තමන්ගේම ගෙදරක ඉන්නවා නම් ඇති. කුලී ගෙදරක ඉන්නවා මදි. මේ වගේ තනි ඉලක්කමක් දිහා බලලා ප්‍රමාණවත්ද නැද්ද කියලා හොයන්න බෑ. ඒ නිසා රටකටත් මේ විදේශවත්කම් පිළිබඳව තනි ඉලක්කමකින් කියන්න බෑ මේක ඇද්ද මදිද කියන එක. එහෙනම් කොහොමද බලන්නේ? ඒකට තමයි විදේශවත්කම් වල ආනයන ශක්්‍යතාව බලන්නේ. යම් දිනකට විදේශවත්කම් රුපියල් මිලියන 60000ක් තියෙනවා. මේක දිහා බලලා තීරණය කරන්න බෑ මේක ප්‍රමාණවත්ද නැද්ද ඇද්ද මදිද කියන එක. ඒ නිසා අපිට බලන්න වෙනවා මුළු අවුරුද්දක ආනයන වලින් මාස කීයක ආනයන ගන්න මේ විදේශවත්කම් ඇද්ද කියන එක. මුළු අවුරුද්දකම ආනයන වියදමෙන් මාස කීයක ආනයන වියදම් සඳහා මේක ප්‍රමාණවත්ද කියන එක අපිට හොයාගන්න වෙනවා. ඒ නිසා අපි බලනවා වාර්ෂික ආනයන වියදම කීයද? වාර්ෂික ආනයන වියදම 1,20,000යි. අවුරුද්දටම. මේක 12න් බෙදුවහම එනවා මාසෙකට කොච්චරක් ආනයන වියදම් යනවද? එතකොට මාසික ආනයන වියදම එනවා 10,000ක්. දැන් අපිට දන්නවා එක මාසයකට භාණ්ඩ ආනයන කරන්න රුපියල් මිලියන 10,000ක් ඕනේ. අපි ළඟ තියෙන රුපියල් මිලියන 60000යි මුළු විදේශවත්කම්. මේකෙන් තමයි අපි ආනයන කරන්නේ. ඒ නිසා මේ 10,000න් බෙදුවහම අපට එනවා උත්තරේ මේ මුළු විදේශවත්කම් වලින් එක මාසෙට 10,000 ගානේ මාස 6ක ආනයන සඳහා තමා අපට හැකියාව තියෙන්නේ. මාස 6ක ආනයන ගෙන්නන්න අපට මේ විදේශවත්කම් ප්‍රමාණවත්. සමහර කාලවල ශ්‍රී ලංකාවේ තිබ්බා යුද්ධ සමය අවසන් වෙනකොට සති දෙකකට අවශ්‍ය මේක බලන්න ඊළඟ අවුරුද්දේ ආනයන වියදම මේ තියෙන අපේක්ෂිත ආනයන වියදම මේ තියෙන. ඊළඟ අවුරුද්දේ ආනයන මුළු වියදමෙන් මාසික වශයෙන් ආනයනයේ හැකියාව තියනවාද කියලා බලද්දී ඔය යුද්ධයේ ආසන්න ඉවර වෙලා ආසන්න වශයෙන් තිබ්බේ සති දෙකකට විතර අවශ්‍ය ආනයන ගෙන්නන්න විතරයි විදේශවත්කම් ලංකාවේ තිබ්බේ.
දැන් ඒක ටිකක් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මම මේ කිව්වේ විදේශ වත්කම් වල ආනයන ශක්්‍යතාව කොහොමද බලන්නේ? ඉරෙන් උඩ විදේශ වත්කම් යට මාසික ආනයන වියදම. ඒ නිසා මුළු විදේශ වත්කම් වල ආනයන ශක්්‍යතාව ගත්තොත් රටේ මුළු විදේශ වත්කම් තියෙනවා මිලියන 60000ක්. මාසික ආනයන වියදම තියෙනවා රුපියල් මිලියන 10000ක්. ඒ නිසා මාස 6ක ආනයන ගෙන්නන්න ප්‍රමාණවත්. ඒ නිසා විදේශ වත්කම් වල ආනයන ශක්්‍යතාව කිව්වේ මුළු විදේශ වත්කම් වලින් ඊළඟ අවුරුද්දේ භාණ්ඩ ආනයනය කරනවා නම් මාස කීයක ඒවා ගේන්න එක ප්‍රමාණවත්ද කියන එක. ඊට විදේශ වත්කම් වල ආනයන ශක්්‍යතාවය යනු යම් වර්ෂයක් අවසානයේ පවත්නා විදේශ වත්කම් ප්‍රමාණය ආනයන වියදම් පියවන්නේ යෙදුවොත් කොච්චරකට ඒක ප්‍රමාණවත්ද කියන එක. ඒක හොයාගන්න වෙන්නේ දල කියන්නේ මුළු විදේශ වත්කම් ප්‍රමාණය ඇස්තමේන්තුගත ඉස්සරහා අවුරුද්දේ ඇස්තමේන්තුගත මාසික ආනයන වියදමෙන් බෙදලා. ඒ අනුව තමයි ඔබට මේ විදේශ වත්කම් වල ආනයන ශක්්‍යතාව මාස කීයද කියන එක පිළිබඳව සලකා බැලීමක් කරන්න වෙන්නේ. ඒ අනුව ඒක වොන්නම් නිල වත්කම් වලින් බලන්න පුළුවන්, දල වත්කම් වලින් බලන්න පුළුවන් හින්දායි ක්‍රම දෙකකට අපි නිල විදේශ වත්කම් වල ආනයන ශක්්‍යතාව බලනවා නම් ඉරෙන් උඩ නිල විදේශ වත්කම්. දල කියන්නේ මුළු ගාන. දල විදේශ වත්කම් වල ආනයන ශක්්‍යතාව බලන්න ඕන නම් ඉරෙන් උඩ දල විදේශ වත්කම් අපට යොදන්න පුළුවන්. ඒ අනුව ඔබට මේ විදේශ වත්කම් වල තත්ත්වය මම ඔය පැහැදිලි කිරීමක් කරේ. ඒ අනුව ඔබට ඔබේ සටහනේ මහ බැංකු වාර්තාවේ තොරතුරු පරීක්ෂා කිරීමෙන් හොයාගන්න පුළුවන් ලංකාවේ කොහොමද විදේශ වත්කම් වල ආනයන ශක්්‍යතාව. ඔබට පේනවා ඇති මේ සටහනේ යටම තීරු දෙක එක තැනක තියෙනවා භාණ්ඩ විතරක් ආනයනය කරනවා නම් මාස කීයක ඒවා ගෙන්නන්න ප්‍රමාණවත්ද? භාණ්ඩ සේවා දෙකම අපි තියෙන විදේශ වත්කම් වලින් ආනයනය කරනවා නම් මාස කීයක ඒවා ගේන්න ප්‍රමාණවත්ද? හදිස්සියවත් ඔබට විභාගයේදී මේ අංක ඔක්කොම දශම ගණන් වලින් මතක නැත්නම් සාමාන්‍යයෙන් භාණ්ඩ සේවා දෙකම ගේනවා නම් මාස 4ක 5ක වගේ ප්‍රමාණයකට තමයි විදේශ වත්කම් දැන් ලංකාවේ තියෙන්නේ. ඊළඟ ගෙවුම් තුලන ලේඛනයේ තවත් වැදගත් සංකල්පයක් ඔබට මම පැහැදිලි කරනවා. ඒ තමයි ගෙවුම් තුලන ලේඛනයේ සමස්ත ශේෂය. හැබැයි මේක මීට පෙර මේ ගෙවුම් තුලන ලේඛනයේ අත්පොත්වලට වඩා දැන් වෙනස් ආකාරයකට පිළියෙල කිරීමක් කරන්නේ වර්තමානයේ ගෙවුම් තුලන ලේඛනයේ සමස්ත ශේෂය කියලා ගන්න හරියටම සුද්ධ නිල විදේශ සංචිත නොහොත් වත්කම් වල වෙනස් වීම. සුද්ධ නිල විදේශ සංචිත වල වෙනස් වීම. කොහොමද මේක එන්නේ? එන්නේ වර්ෂයේ අග සුද්ධ නිල විදේශ වත්කම් වලින් වර්ෂය මුල සුද්ධ නිල විදේශ වත්කම් අඩු කරලා වර්ෂයේ අග තියෙන සුද්ධ නිල විදේශ වත්කම් වලින් වර්ෂයේ මුල සුද්ධ නිල විදේශ වත්කම් අඩු කරාම සුද්ධ නිල විදේශ වත්කම් වල වෙනස් වීම වෙනවා. ඒක හරියටම සමස්ත ශේෂයට ගෙවුම් තුලනේ සමානයි. ඔබට මම මීට පෙර පැහැදිලි කරපු මේ සටහන ඔබට බැලුවොත් පෙනෙයි. මේ සටහන තුලත් ඔබට මේ දේ තියෙනවා. මේකේ උඩම තියෙන තුන්වෙනි තීරුව ඔබ බැලුවොත් ඒ තුන්වෙනි තීරුවේ සටහනෙන් හයවෙනි තීරුවේ සටහන අඩු කරාම ඔයාගේ එනවා. ඒක මම යටින් සකස් කරලා තියෙනවා. ඒ අනුව මේ හැඳින්වීම බලන්න කිසියම් කාල පරිච්ඡේදයක් තුලදී සුද්ධ විදේශ සංචිත තත්වයේ වෙනස් වීම සමස්ත ශේෂය නැතහොත් ආරම්භයේ සුද්ධ විදේශ සංචිත හා අවසානයේ සුද්ධ විදේශ සංචිත අතර වෙනස. ඒක පෙන්눔 කරනවා මේ ආකාරයට කාල පරිච්ඡේදයේ අවසානයේ සුද්ධ විදේශ වත්කම් වලින් කාල පරිච්ඡේදයේ ආරම්භයේ සුද්ධ විදේශ වත්කම් අඩු කරාම ලැබෙන පිළිතුර ලෙස. එතකොට මේ අගයම තමා ඔබට මම ඉස්සෙල්ලා පෙන්වෙත් වර්ෂය අවසානයේකින් ආරම්භයක අඩු කරාම
ලැබෙන්නේ සුද්ධ විදේශ සංචිතවල ඒ වෙනස් වීම. මේක සමානයි සමස්ත ශේෂයට. ඒක ආකාර දෙකකින් මේකේ පෙන්눔 කිරීමක් කරලා තියෙනවා. හොඳයි. අපි මේ කතා කරේ එතකොට ගෙවුම් තුලන ලේඛනය කියන සමස්ත ලේඛනය හෝ ගෙවුම් තුලන ලේඛනය කියන එකේ ගෙවුම් තුලන ශේෂය කියන කොටස. ඒ නිසා ඔබට මේ පාඩම ඉතාමත් වැදගත් වෙනවා. මේකෙන් ඔබට වෙනම ප්‍රශ්න කීපයකුත් මේ කොටසේම ඔබට ඈඳලා ඇති ඔබට තනියෙන් ඒක කරන්න පුළුවන් හා උත්තර ඒ වෙලාවෙම ලබා ගන්න හැකියාවක් තියෙනවා අපේ මේ Learn Online හරහා. ඊට අමතරව මේකට අදාළව මම අද කතා කරපු හර බැර සටහන් පිළිබඳව ඒවා තියෙන ආකාරය පිළිබඳව විභාග ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමක් සිදු වෙනවා නැවත මේ විභාගයට ආව ප්‍රශ්න පිළිබඳව. ඒ නිසා ඔබට ඒකෙන් තවත් මේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වේවි. ඉතින් අපි විදේශ මූල්‍යයේ ඊළඟ කොටස සාකච්ඡා කරන තෙක් අපි මෙතනින් සමුගන්නවා. අයිබෝවන්. හොඳයි. ඔබ අද මේ වෙනකොට ගෙවුම් තුන ලේඛනයේ පාඩම සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන තියෙන්නේ. ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම, මුල්‍ය ගිණුම කියන සියලු කොටස් ඔබ දැන් අධ්‍යයනය කරලා තියෙනවා. ඒවට අදාළව ගණනය කිරීම කරන හැටි, ශේෂයන් ගන්න හැටි ගැන අවබෝධයකුත් ඔබට තියෙනවා. අද ඔබ ඇත්තටම ඉගෙනගත්ත ගෙවුම් තුන ලේඛනයක ගනුදෙනු හරහා බැර වශයෙන් සටහන් කිරීම සම්බන්ධයෙන් විභාගයේ ආපු අභ්‍යාස කීපයකුත් සාතිරේකව තව එවැනි ගනුදෙනු කීපයක් වාර්තා කරන හැටිත් අපි සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ මේ අවසාන කොටසේදී. ඒ පිළිබඳවත් ඔබට යම් අතිරේක දැනුමක් ලබා දීමේ අදහසින්. හොඳයි. ඔබේ නිබන්ධනයේ ඔබට බලන්න පුළුවන් අභ්‍යාසයක් දීලා තියෙනවා. පහත දැක්වෙන විදේශ ගනුදෙනු වල හරහා බැර සටහන් ගෙවුම් ශේෂ ලේඛනයක කොතැනක සටහන් කරයිද යන්න දක්වන්න වත්කම් හා වගකීම් වෙනස් වීමද දක්වන්න කියලා කියනවා. මේ දීලා තියෙන ගනුදෙනු හැම එකකම ඔබ දැන් ලියන්න ඕනේ හර සටහනයි බැර සටහනයි. මම මේක පුරවන්න කලින් එක පුංචි දෙයක් ඔබට කියලා දෙන්නම්. ඒක පහසුවක් වෙයි මේ වැඩේ කරගෙන යද්දී. මොන ගිණුමද හර වෙන්නේ මොන ගිණුමද බැර වෙන්නේ කියලා තීරණය කරනකොට හැම විටම ඔබ තේරුම් ගන්න මේ විදේශ ගනුදෙනුත් එක්කලා මුදල් ලැබීමක් හෝ මුදල් ගෙවීමක් බොහෝ විට තියෙනවා. මේ මුදල් කියන අයිතමේ සටහන් වෙන්නේ මුල්‍ය ගිණුමේ අනිකුත් ආයෝජනවල. ඔබට මතකයි අනිකුත් ආයෝජනවල මුදල් හා තැන්පතු කියන කොටසේ. මම මේ කියලා දෙන ක්‍රමේ ඔබට ඕනම තැනක හරබැර සටහන් දෙක අඳුන ගන්න පහසුවක්. හැම විටම ගනුදෙනුවක මුදල් ලැබීමක් හෝ ගෙවීමක් තියෙන නිසා මුල්‍ය ගිණුම පැත්තෙන් ඔබ මුලින් ගනුදෙනුව හිතුවොත් ඔබට අනිත් ගනුදෙනුව ටක් ගාලා කියන්න පුළුවන් දැන් ඉගෙනගෙන තියෙන දේවල් එක්ක මොන ගිණුමටද යන්නේ කියලා. දැන් ඔබ හිතන්න මුදල් ලැබීමක් කියලා කියන්නේ ඇත්තටම වත්කම් වැඩිවීමක්. මුදල් ගනුදෙනු ඔක්කොම සටහන් වෙන්නේ මුල්‍ය ගිණුමේ. මුදල් ලැබීමක් කියන්නේ වත්කම් වැඩිවීමක්. වත්කම් වැඩිවීම හර. එහෙනම් මුදල් ලැබීමක් නම් මුල්‍ය ගිණුම හර. ඔබට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ඒක මුදල් ලැබීමක් නම් එතනදී ඔබ බලන්න ඕනේ මුල්‍ය ගිණුමට හර සටහනක් යනවා. හේතුව මුදල් ලැබෙනවා කියන්නේ මුදල් කියන වත්කම් වැඩි වෙනවා. වත්කම් වැඩිවීම හර. ඒ වගේම ගනුදෙනුවක මුදල් ගෙවීමක් තිබ්බොත් මුදල් ගෙවනකොට මුදල් කියන වත්කම අඩු වෙනවා. එතකොට වත්කම් අඩුවීම ඔබ ඉගෙන ගත්තා බැර. එහෙනම් ඔබට ලේසිම දේ තමයි මේ වැඩේ. මුලින් මුල්‍ය ගිණුමේ සටහන හිතලා ඉන් පස්සේ අනෙක් ගිණුම තේරුම් ගන්න උත්සාහ කරන්න. මම එක උදාහරණයක් කියලා අභ්‍යාසයට එන්නම්. අපි හිතමු භාණ්ඩ අපනයනය කිරීමක් කියලා. භාණ්ඩ අපනයනය කළොත් අපට මුදල් ලැබෙනවා. මුදල් ලැබෙනවා නම් ඒක මුල්‍ය ගිණුමට හර වෙන්න ඕනේ. භාණ්ඩ අපනයන මුල්‍ය ගිණුමට හර එනම් බැර වෙන්න ඕනේ කොහෙටද? භාණ්ඩ අපනයනන්නේ භාණ්ඩ ගිණුමට, වෙළඳ ගිණුමට. එසා අනෙක් ගිණුම ගනුදෙනුව තුලම කියවෙනවා. ඒක ලේසියෙන් අඳුන ගන්න පුළුවන්. මුදල් සටහන නිවැරදිව හිතන්න. මුදල් ලැබෙනවා නම් ඒක මුල්‍ය ගිණුමට හර, මුදල් ගෙවීමක් නම් ඒක මුල්‍ය ගිණුමට බැර විය යුතුයි. එහෙනම් බලන්න මේකේ පළවෙනි ප්‍රශ්නේ අපෙන් කියන්නේ ඒ වගේම එකක්. ඇඟලුම් සමාගමක් නිමියඳුම් තොගයක් අපනයනය කිරීම. ඔබ දැන් තර්ක කරන්න. ඇඟලුම් සමාගම නිමියඳුම් තොගයක් අපනයනය කළොත් මුදල් ලැබෙනවා. එහෙනම් මුදල් ලැබෙනවා නම් මුදල් වත්කම් වැඩි වෙනවා. එසා මුල්‍ය ගිණුම හර. බැර වෙන්න ඕනේ අපනයන ආදායමක් ලැබෙන නිසා භාණ්ඩ ගිණුමට. එහෙනම් අපිට උත්තරේ ලියන්න පුළුවන් හර සටහන එන්න ඕනේ මුල්‍ය ගිණුම මුදල් හා තැන්පතු වල වැඩිවීමක් වෙනවා. බැර සටහන එන්න ඕනේ වෙළඳ ගිණුම නැත්නම් අපි කියනවා භාණ්ඩ ගිණුම භාණ්ඩ අපනයනයක් නිසා. බලන්න දෙවෙනි ගනුදෙනුව.
ශ්‍රී ලංකාව තම විදේශ ආයෝජකයන්ට ලාභාංශ ගෙවීම. මං කිව්ව ක්‍රමයට හිතන්න. ලාභාංශ ගෙවනකොට සල්ලි එළියට යන්නේ. සල්ලි එළියට යනවා කියන්නේ මුදල් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා කියන්නේ වත්කමක් අඩු වෙනවා. එහෙනම් මුල්‍ය ගිණුමට ඒක බැර. මුල්‍ය ගිණුම බැර නම් හර වෙන්නේ කොහෙටද? ලාභාංශ ගෙවන ඒවා ඔක්කොම යන්නේ ඔබට මතකයි ජංගම ගිණුමේ ප්‍රාථමික ආදායම් ගිණුමට. එහෙනම් ප්‍රාථමික ආදායම් ගිණුම හර වේ යුතුයි, මුල්‍ය ගිණුම බැර වේ යුතුයි. ප්‍රාථමික ආදායම් ගිණුම හර විදියට සටහන් වෙන්න ඕනේ. සාධක සේවා ගෙවීමක් නිසා එතන තියෙන්නේ. බැර සටහන මුල්‍ය ගිණුමට යන්න ඕනේ මුදල් හා තැන්පතු අඩුවීමක් විදිහට. තුන්වෙනි කොටස. විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් මැලේසියාවේ සංචාරයක නිරත වීමට දරන වියදම්. මේ සංචාරය කරන්නේ කවුරුන්ද කියන එක තරම් වැදගත් නැහැ. මැලේසියාවේ සංචාරයකට වියදම් කරලා. සල්ලි මුදල් ගත්තොත් මුදල් එළියට යනවා. එහෙනම් මුදල් එළියට යනවා කියන්නේ මුදල් කියන වත්කම අඩු වෙනවා. එහෙනම් මුල්‍ය ගිණුම බැර. මුල්‍ය ගිණුම බැර හර වෙන්න ඕනේ මොන ගිණුමද? සංචාරක. සංචාරක කටයුතු වලට අදාළ ලැබීම් ගෙවීම ඔක්කොම යන්නේ සේවා ගිණුමට. එහෙනම් සේවා ගිණුම හර විය යුතුයි. එහෙනම් හරි උත්තරේ සේවා ගිණුම හර විය යුතුයි. සේවා සඳහා ගෙවීමක් නිසා මුදල් අඩුවීමක් වෙන නිසා මුල්‍ය ගිණුම බැර විය යුතුයි. මම හිතනවා ඔබට කියලා දුන්නු දේ හොඳින් පැහැදිලියි දැන්. හැමතිස්සෙම මුලින් හිතන්න මුදල් සටහන. මුදල් ලැබෙනවා නම් මුල්‍ය ගිණුම හර. හේතුව වත්කම් වැඩිවීම. මුදල් ගෙවනවා නම් මුල්‍ය ගිණුම බැර. හේතුව වත්කම් අඩුවීමක් නිසා. ඒ සටහන මුලින් හිතුවොත් අනිත් සටහන ඉබේම ඔබට ගණදෙනුව කියවද්දිම ලැබෙනවා. 54 වෙනි ප්‍රශ්නය. රජය එක්සිම් බැංකුවෙන් ලබාගත් ණයක් සඳහා ගෙවන පොලිය. එක්සිම් බැංකුවක් කියලා කියන අපනයන ආනයන කටයුතු සඳහා ක්‍රියා කරන බැංකු. එවැනි බැංකු කීපයක් ලෝකෙ විවිධ රටවල තියෙනවා. ඒතර ලංකාව පැත්තෙන් මේ කියන්නේ ලංකාවේ රජය එක්සිම් බැංකුවෙන් ණයක් සඳහා ගෙවන පොලිය. ඒතර ණයකට පොලිය ගෙවනවා කියන්නේ අර විදිහටම හිතන්න මුදල් එළියට යනවා. එහෙනම් මුල්‍ය ගිණුම් බැර වෙන්න ඕනේ. හර වෙන්නේ පොලිය ගෙවීමක්. පොලිය ගෙවීම යන්න ඕනේ ප්‍රාථමික ආදායම් ගිණුමට. එහෙනම් ප්‍රාථමික ආදායම් ගිණුම හර වෙනවා පොලිය ගෙවීමක්. මුදල් අඩුවීමක් වෙන නිසා මුල්‍ය ගිණුම බැර වෙනවා. ප්‍රාථමික ආදායම් ගිණුම හර සාධක සේවා ගෙවීමක්. මුල්‍ය ගිණුම බැර විය යුතුයි මුදල් වල අඩුවීමක් සිද්ධ වෙන නිසා. 5 වෙනි ගනුදෙනුව විදේශ ආයෝජකයෙකු කොළඹ කොටස් වෙළඳපොලෙන් කොටස් මිලදී ගැනීම. ඔබ ඉගෙන ගත්තා කොටස් ගනුදෙනු සම්බන්ධයෙන් අපි සටහනක් දාන්නේ මෙතන මේ ගනුදෙනුව පොඩ්ඩක් විශේෂයි මුල්‍ය ගිණුමටමයි. මුදල් සටහනක් දෙන්නේ මුල්‍ය ගිණුමටමයි. දැන් හොඳින් හිතන්න. කොටස් වෙළඳපොලෙන් විදේශ ආයෝජකයෙක් කොටස් මිලදී ගන්නවා කියන්නේ ඇත්තටම අපට මුදල් ලැබීමක් තියෙන්නේ. ඒතර මුදල් ලැබෙනවා නම් මුදල් කියන වත්කම් මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් මුල්‍ය ගිණුම හර වේ යුතුයි. කොහෙටද බැර වෙන්නේ? මේ කොටස් මිලදී ගැනීම යන්න ඕනේ ඒත් මුල්‍ය ගිණුමටමයි. හැබැයි නිශ්චිතව කියන්න මුල්‍ය ගිණුමේ කොතනටද කියන්නේ කලඹ ආයෝජන නැත්නම් අපි කියනවා විවිධ ආයෝජන කියන කොටසට. එහෙනම් මේකේ සටහන් දෙක මුල්‍ය ගිණුමට යන්නේ. මුල්‍ය ගිණුම හර වෙනවා මුදල් වැඩිවීමක් වෙන නිසා බැර සටහන යන්නේත් මුල්‍ය ගිණුමටමයි. හැබැයි ඒ කියන්නේ විවිධ ආයෝජන වල නැත්නම් කලඹ ආයෝජන කියන කොටස යටතේ. 6 වෙනි ගනුදෙනුවේ කියන ඔබට COVID-19 වසංගතය පාලනය සඳහා චීන රජයෙන් ලැබෙන එක්සත් ජනපද ඩොලර් මිලියන 5ක පරිත්‍යාගයක්. හොඳට හිතන්න. පහසු දේ තමයි මුලින් සල්ලි පැත්ත හිතන්න. මුදල් ලැබෙනවා. මුදල් ලැබෙනවා කියන්නේ වත්කම් වැඩිවීම. එහෙනම් මුල්‍ය ගිණුම හර. ඒක ලේසියි. මුල්‍ය ගිණුම හර. බැර වෙන්නේ මොන ගිණුමටද? මේක අපට පැහැදිලිව කියනවා පරිත්‍යාගයක්. පරිත්‍යාගයක් කියන්නේ ප්‍රධානයක්. ඒවට අපි කියන්නේ සංක්‍රාම. ප්‍රශ්නේ තියෙන්නේ මේක මොන සංක්‍රාමයක් ලෙසද ඔබ ගන්නෙ? වර්තන සංක්‍රාමද ප්‍රාග්ධන සංක්‍රාමද? වර්තන සංක්‍රාම නම් මේ කියන්නේ ද්විතීක ආදායම් ගිණුමට. ප්‍රාග්ධන සංක්‍රාමයක් නම් මේ කියන්නේ ප්‍රාග්ධන ගිණුමට. ඔබට මතක ඇති තර්කය කියලා දුන්නා. නිශ්චිත ආයෝජන ව්‍යාපෘතියකට ලැබෙනවා නම් තමයි ප්‍රාග්ධන සංක්‍රාමයක් වෙන්නේ. මේ වෙනි දෙයක් නෙමෙයි. COVID-19 හරි ගම් වතුර හරි නියගයේදී හරි එවැනි දෙයකට ලැබෙන දේවල් අපි සලකන්නේ වර්තන සංක්‍රාම. එහෙනම් මේ කියන්න ඕනේ ද්විතීක ආදායම් ගිණුමටයි බැරසටහන. එහෙනම් උත්තරේ එන්න ඕනේ මුල්‍ය ගිණුම හර වෙනවා මුදල් වැඩිවීමක් වෙන නිසා. අනිත් පැත්තෙන් බැරසටහන යන්න ඕනේ ද්විතීක ආදායම් ගිණුමට ජංගම සංක්‍රාම ලැබීමක් නිසා. 7 වෙනි කොටස බලන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගත් ණය ආපසු ගෙවීමක්. ඔබ කල්පනාවෙන් හිතන්න. ණය ආපසු ගෙවීමක් කරනවා කියන්නේ සල්ලි එළියට යන්නේ. සල්ලි එළියට යනවා නම් මුදල් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා කියලා කියන්නේ එහෙනම් මුල්‍ය ගිණුම බැර වෙන්න ඕනේ. මේක හර වෙන්නේ කොහෙටද? ණය ගන්නේව ණය ගෙවනේව ඔක්කොම ඒත් සටහන් වෙන්නේ මුල්‍ය ගිණුමෙමයි. එසම් මේ ගනුදෙනුවත්
හර සටහන බැර සටහන දෙකම එන්නේ මුල්‍ය ගිණුමට. හැබැයි ඔබ තැන් දෙක හරියට අඳුන ගැනීමයි වැදගත්. එහෙනම් මේකේ හර සටහනත් මුල්‍ය ගිණුම හේතුව ණය ආපසු ගෙවද්දි වගකීම් අඩුවීමක් සිද්ධ වෙන නිසා ඒක හර වෙනවා. අනිත් පැත්තෙන් සල්ලි එළියට යද්දි වත්කම් වල අඩුවීමක් වෙන නිසා ඒත් මුල්‍ය ගිණුම මුදල් හා තැන්පතු අඩුවීම තුල බැර සටහන යොදන්නයි අවශ්‍යයි. බණ 8 වෙනි ගනුදෙනුව මැද පෙරදිග සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් තම පවුල් වෙත මුදල් ලැබීම. හරි පැහැදිලි ගනුදෙනුව කියවද්දිම මුදල් ලංකාවට එනවා. එහෙනම් මුදල් වැඩි වෙනවා, වත්කම් වැඩි වෙනවා. ඒක හර. එහෙනම් මුල්‍ය ගිණුම හර. බැර සටහන කොහෙටද යන්නේ? ඔබ පටලව ගන්න එපා. ලංකාවේ කෙනෙක් පිටරට රස්සාවක් කරලා මෙහෙට සල්ලි එවද්දි අපි ඒක ගන්නේ ප්‍රාථමික ආදායමක් විදිහට නෙවෙයි. අපි ඒක ගන්නේ හැම වෙලාවකම සංක්‍රාම විදියට. ඒක වර්තන සංක්‍රාමයක් විදියට ගන්නෙ. ඒ නිසා මේක යන්න ඕනේ ද්විතීක ආදායම් ගිණුමට. එහෙනම් මේකේ හර සටහන මුල්‍ය ගිණුම මුදල් හා තැන්පතු වැඩිවීමක්, බැර සටහන යන්න ඕනේ ද්විතීක ආදායම් ගිණුම ජංගම සංක්‍රාම ලැබීමක් නිසා. 9 වෙනි ගනුදෙනුව. ජපානයෙන් මෝටර රථ තොගයක් ආනයනය කිරීම. ඒක හරි පහසුයිනේ. අපි අපනයන පැත්ත කිව්වා. ආනයනය කළොත් මොකද වෙන්නේ? ආනයනය කළොත් සල්ලි ගෙවන්න ඕනේ. එහෙනම් මුදල් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා නම් වත්කම් අඩුවීම මුල්‍ය ගිණුමට බැර වෙන්න ඕනේ. හර වෙන්න ඕනේ ආනයන හර වෙන්න ඕනේ වෙළඳ ගිණුමට. භාණ්ඩ ගිණුමට. එහෙනම් භාණ්ඩ ගිණුම නැත්තම් වෙළඳ ගිණුම හර සටහනක් යන්න ඕනේ. බැර සටහන ඇතුළත් වෙන්න ඕනේ ඇත්තටම මුල්‍ය ගිණුමෙම මුදල් හා තැන්පතු කියන කොටසට. 10 වෙනි ගනුදෙනුව ඔබට කියනවා ලංකාවේ කොකාකෝලා සමාගම ඇමරිකාවේ කොකාකෝලා සමාගමට වරලත් බලපත්‍ර ගාස්තු ගෙවීමක් කරනවා කියලා. මෙතන හොඳින් මතක තියාගන්න වරලත් බලපත්‍රය ලබා ගැනීම නෙමෙයි එහි ගාස්තු ගෙවීමක් ගැන කියන්නේ. ගාස්තු ගෙවනවා නම් සල්ලි එළියට යනවා. සල්ලි එළියට යනවා කියලා කියන්නේ මුදල් අඩු වෙනවා. එහෙනම් මුල්‍ය ගිණුම අනිවාර්යෙන් බැර වෙන්න ඕනේ. මූල්‍ය ගිණුම බැර වෙනවා මුදල් වල අඩුවක් වෙන නිසා. හර වෙන්නේ කොහෙටද? ඔබ වරද්ද ගන්න එපා. මේ වෙලාවේ නිෂ්පාදනය නොකළ මුල්‍ය නොවන වත්කම අත්පත් කර ගැනීමක් ගැන නෙමෙයි කියන්නේ. අත්පත් කරගත්ත එකට මාසිකව හෝ යම් කාල පරිච්ඡේදයකට වාරක් ගෙවන ගාස්තුවක් ගැනයි කියන්නේ. එහෙනම් මේක අපි දාන්න ඕනේ සේවා ගිණුමට නිෂ්පාදනය නොකළ මුල්‍ය නොවන වත්කම් සම්බන්ධ ගාස්තු ගෙවීම යන්නේ සේවා ගිණුමට නිසා. එහෙනම් හර සටහන යන්නේ සේවා ගිණුම, බැර සටහන යන්න ඕනේ මුල්‍ය ගිණුම මුදල් හා තැන්පතු. තව ගනුදෙනු කීපයක් මේකේ තියෙනවා. මම නිකන් ඔබට ආයි මතක් කරනවා දැන් මේ ගනුදෙනු 10ක් කරාට පස්සේ ඔබට තේරෙනවා ඇති මේ ගනුදෙනු 10 හැමතිස්සෙම මුල්‍ය ගිණුම් පැත්තෙන් හිතුවම ලේසි. මුදල් ලැබෙනවද මුදල් ගෙවනවද කියලා හිතුවම ඔබට හරි ලේසියෙන් හර බැර සටහන එක හිතලා අනිත් ගිණුමට පහසුවෙන් යන්න පුළුවන්. උදේ බලන්න මේ ඊළඟ කොටස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් විස්තීර්ණ ණය පහසුකම් යටතේ එක්සත් ජනපද ඩොලර් බිලියන් 155ක් ශ්‍රී ලංකා රජය වෙත ලබා දීලා තියෙනවා. තොර ලංකා රජයට ලැබිච්ච ණය පහසුකමක් IMF එක හරහා අන්තර්ජාතික මුල්‍ය අරමුදල හරහා. මුදල් ලැබීමක්නේ ලේසි ක්‍රමෙ හිතන්න. මුදල් ලැබුණා නම් මුදල් කියන වත්කම් වැඩි වුණා එහෙනම් මුල්‍ය ගිණුම හර. ඒක ඉවරයි. මේක බැර කරන්නේ අපි කොහෙටද? මේක බැර කරද්දී ඔබ කල්පනාකාරී වෙන්න ඕනේ මෙතන ලංකා රජය වෙත ණයක් ලැබිලා. ණයක් ලැබිලා නම් අපි ණය ගත්තා කියන්නේ අපේ වගකීම් වැඩිවීමක්. ඒතර මේකත් යන්න ඕනේ ඇත්තටම මුල්‍ය ගිණුමට තමයි. හැබැයි මුල්‍ය ගිණුමේ හරි පරිස්සමින් ඔබ සලකන්න මෙතනදී මේ IMF එකෙන් ණය ලැබුණොත් ඒක අපි දාන්නේ ඇත්තටම මුදල් තැන්පතු කියන එකට නෙමෙයි. අන්න ඒකෙදි පොඩි දෙයක් ඔබ මතක තියාගන්න ඕනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණම මුල්‍ය ගිණුම අපි හර කරාට ඒක මුදල් තැන්පතු ලෙස නෙමෙයි සලකන්නේ. අපි ගන්න සංචිත වත්කම් විදිහටයි ගන්නෙ. අනිත් පැත්තෙන් මේක ණයක් නිසා අපේ වගකීම කොහොමත් වැඩි වෙනවා. ඒ නිසා මුල්‍ය ගිණුමටම බැරසටහන මාරු වීමක් සිද්ධ වෙන්න ඕනේ. මුල්‍ය ගිණුම බලන්න හර කරලා තියෙන සංචිත වත්කම්. අපි වෙනද ගන්නේ මුදල් හා තැන්පතු. නමුත් දැන් මේකට යන්න ඕනේ සංචිත වත්කම්. IMF එකේ ණය හම්බුණා. වගකීමක් එනවා කොහොමදත් ණයක් ගත්තට පස්සේ. ඒ නිසා මුල්‍ය ගිණුම බැරවීමක් තියෙනවා. මේකේ අවසාන ගනුදෙනු ඔබෙන් අහනවා දම්රෝ සමාගම චෙන්නයි නුවර නව ශාඛාවක් පිහිටුවන්න මුදල් ආයෝජනය කරනවා. දම්රෝ කියන්නේ ලංකාවේ සමාගමක්. එයා චෙන්නයි වල අලුත් ශාඛාවක් පටන් ගන්න මුදල් ආයෝජනය කරනවා. ඒතර සල්ලි ඇත්තටම මෙහෙන් එළියට යනවා. එහෙනම් ඒක මුල්‍ය ගිණුමට බැර වෙන්න ඕනේ. ඒ මුදල් අඩු වීමනේ. මුදල් අඩු නම් වත්කම් අඩුයි මුල්‍ය ගිණුම් බැර. කොහෙටද හර වෙන්නේ? ඇත්තටම දැන් මෙතනදී වෙන්නේ ලංකාවේ සමාගම විදේශයක වත්කමක් අත්පත් කරගත්තා වගේ. මේක අපි කියන වත්කම් වැඩිවීමක් හර. හැබැයි හර වෙන්නේ කොහෙටද? මේක ඇවිල්ලා වෙන රටක ව්‍යාපාරයක් පටන් ගන්න මුදල් ලැබීම ඍජු ආයෝජනය. එහෙනම් ඍජු ආයෝජන වලට තමයි මේක හර වෙන්න ඕනේ මුල්‍ය ගිණුම.
මුල්‍ය ගිණුම ඍජු ආයෝජන වත්කම් වැඩිවීමක් වෙන නිසා හර වෙන්න ඕනේ. ඒ වගේ මුල්‍ය ගිණුමම බැර වෙන්න ඕනේ මුදල් තැන්පතු අඩුවීමක් නිසා. හොඳයි. මං හිතනවා අපි ගනුදෙනු 12ක් මේකේ කතා කළා. තව බොහෝ ගනුදෙනු ඔබට හිතන්නත් පුළුවන්. මේ ඕනම ගනුදෙනුවකදී ඔබ සැලකිලිමත් වෙන්න මුලින්ම හිතන්න මුදල් සටහන. මුදල් ලැබුණද මුදල් ගෙව්වද? මුදල් ලැබුණ නම් මුල්‍ය ගිණුම හර, ගෙව්ව නම් මුල්‍ය ගිණුම බැර. ඉන් පස්සේ ගනුදෙනුව කියවද්දිම ඔබට දැනෙනවා අනිත් සටහන යන්න ඕනේ මොන ගිණුමටද කියලා. ඒක තමයි ලේසිම දේ. හොඳයි අපි මේකේ විභාගය ඇත්තටම හරබැර සටහන් ලියන්නත් එක අවුරුද්දක ප්‍රශ්නයක් ආවා. ඒකත් අපි කතා කරනවා. වැඩිපුර බහුවර්ණ ප්‍රශ්නත් අහලා තියෙනවා. අපි මේ ප්‍රශ්න කීපයත් මේකේ සාකච්ඡා කරලා ඉවර කරමු. පහුගිය විභාග ප්‍රශ්න කීපයක් මේකේ තියෙනවා. ආසන්නම අවුරුද්දේ විභාගය අහපු ප්‍රශ්නයක්. සංවර්ධනය වන රටක ජල විදුලි බලය ජනනය කිරීම සඳහා ජලාශයක් ඉදිකිරීමට කැනඩාව මුල්‍ය ආධාරයක් දෙනවා. මේ කැනඩාවේ ගෙවුම් ශේෂ ලේඛනය වාර්තා කරන්නේ කොහොමද කියලා අහනවා. කැනඩාව තමයි දැන් ආධාරය දෙන්නේ. ඒ දෙන ආධාරේ කැනඩාවේ ගෙවුම් ශේෂ ලේඛනයේ සටහන් වෙන්නේ මොන ගිණුමේද? ඉතින් ඔවුන් ආධාරයක් දෙනකොට ඇත්තටම ඒ ආධාරය දෙන එක මුදල් මේ වශයෙන් දෙන දෙයක්. එතකොට මේක යන්න ඕනේ කොහොමදත් ඔවුන් දෙන ආධාරය මුල්‍ය ගිණුම් පැත්තෙන්. ඔබට පේනවා මේකේ උත්තරවල ප්‍රාග්ධන ගිණුම, මුල්‍ය ගිණුම, සේවා ගිණුම, ප්‍රාථමික ආදායම්, ද්විතීයික ආදායම් තියෙනවා. ඔබට මේ වෙලාවේ ලේසිම දේ තමයි බැහැර කරන ක්‍රමය පාවිච්චි කරන එක. මේකේ පිළිතුරු බැහැර කරා නම් හරි උත්තරේ නිකම් එනවා. මේ ගනුදෙනුවේ සටහන යන්න ඕනේ ඇත්තටම මුල්‍ය ගිණුමට. ඒ නිසා මේ වෙලාවේ මුල්‍ය ගිණුමේ හරයිතමයක් වශයෙන් ඒ සටහන් විය යුතුයි. අංක 2 තමයි අපට හරි උත්තරේ විදිහට ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ශ්‍රී ලාංකික සමාගමකට තමන් සතුව මැද පෙරදිග ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් රුපියල් මිලියන 40ක ලාභාංශයක් ලැබෙනවා. මේක වාර්තා කරන්නේ කොහොමද කියලා යහන්නේ. ලංකාවට ලාභාංශයක් ලැබෙනවා. සල්ලි ලැබීමක්නේ. එහෙනම් අනිවාර්යයෙන් මුදල් ලැබෙනවා මුල්‍ය ගිණුම හර. ලාභාංශයක් ලැබෙන නිසා ඒක යන්න ඕනේ ප්‍රාථමික ආදායම් ගිණුමට. එහෙනම් මුල්‍ය ගිණුම කියලා අපිට මේකේ සටහනේ දීලා තියෙන මුල්‍ය ගිණුමේක මුදල් ලැබීමක් මුල්‍ය ගිණුම හර වෙන්න ඕනේ. බැර වෙන්න ඕනේ ඇත්තරම් ප්‍රාථමික ආදායම් ගිණුම. නමුත් මේකේ ප්‍රාථමික ආදායම් කියලා වෙනම දීලා නැහැ. ඒ නිසා ඔබට ගන්න වෙන්නේ ඒක ඇතුළත් වෙන්නේ ජංගම ගිණුම කියන එකෙන්. එහෙනම් මුල්‍ය ගිණුම හර ජංගම ගිණුම බැර කියන හතරවෙනි උත්තරයට ඔබට යන්න පුළුවන්. පුළුවන් තරම් ඔබ මේවා හොඳට හිතන්න ගනුදෙනු සටහන් වෙන හැටි ඉස්සෙල්ලා. ඩබල් එන්ට්‍රි හිතලා මේ උත්තර ටික චෙක් කරන්න. ඒතර හරි උත්තරේ ලේසියෙන් යන්න පුළුවන්. අංක 3. මේ ප්‍රශ්නය ලේසි. කිසියම් රටක සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ගෙවුම් ශේෂ ගිණුම් සකස් කරද්දී වර්තන ගිණුම ශේෂය, ප්‍රාග්ධන ගිණුම ශේෂය, මුල්‍ය ගිණුම ශේෂය ඔක්කොම තියෙනවා. ඒත් මේ වැඩේ ඉවර කරන්න තව තොරතුරක් ඕනේ. ඔබට මතක ඇති ජංගම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය, මුල්‍ය ගිණුමේ ශේෂයට සංකල්පිත වශයෙන් සමාන විය යුතුයි කිව්වට යම් විදිහක වෙනසක් ආවොත් අපි ඒ වෙනස අඳුනගන්නේ, ඒ වෙනස ඇතුළත් කරන්නේ වැරදි හා අත්හැරීම් කියලා. එන එක තමයි අපිට මේක ගන්න තියෙන අංක 3 හරි උත්තරේ. වැරදීම් හා අත්හැරීම් කියන කොටස. ඊට පස්සේ ප්‍රශ්න අංක 4 විදේශ ඍජු ආයෝජන ගෙවුම් ශේෂයේ කවර ගිණුමකද සටහන් කරන්න කියලා අහනවා. හරබැර අහලා නැහැ, ගිණුම අහලා තියෙන. ඍජු ආයෝජන කෙලින්ම යන්නේ මුල්‍ය ගිණුමට. අංක 3 නිවැරදි උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට බලන්න ප්‍රශ්න අංක 5 ශ්‍රී ලාංකික නිෂ්පාදන ආයතනයක් එක්සත් ජනපද ඩොලර් මිලියන 10ක් වටිනා ටයර් එක්සත් රාජධානියේ සමාගමකට අපනයනය කරනවා. මේ ගනුදෙනු වල ඉලක්කම් කාගෙන් කාටද ගියේ ඊට වඩා ලේසි. මේකේ තියෙන්නේ ටයර් අපනයනය කිරීම. අපෙන් අහන්නේ දිත්ත සටහන් ගනුදෙනුව සටහන් වෙන හැටි. අපනයනය කළොත් ඔබ දන්නවා මුදල් ලැබෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මුදල් ලැබීමක් නම් වත්කම් වැඩි වෙන නිසා මුල්‍ය ගිණුමට හර. මේක බැර වෙන්න ඕනේ බහණ්ඩ ගිණුමට. ඒතර මුල්‍ය ගිණුම හර බහණ්ඩ ගිණුම බැර. නමුත් මෙතන පොඩ්ඩක් ඒ අපි හිතන විදිහම ගිණුම් දෙක දීලා නැහැ. ඔබ බලන්න. මේකේ අපි හිතන විදිහම ගිණුම නැහැ. එකක් තියෙනවා වර්තන ගිණුම් ප්‍රාග්ධන ගිණුම්. ප්‍රාග්ධන ගිණුම් කොහොමවත් මේකට එන්නේ නැහැ. වර්තන දෙවෙනි උත්තරේ. දෙකම වර්තන නෙමෙයි. එකක් වර්තන එකක් මුල්‍ය යන්න පුළුවන්. තුන්වෙනි උත්තරේ තියෙනවා වර්තන ගිණුමේ අපනයන හා මුල්‍ය ගිණුමේ සංචිතවත්කම්. පස්වෙනි උත්තරෙත් තියෙනවා වර්තන ගිණුමේ අපනයන හා මුල්‍ය ගිණුමේ අනේවාසිකයන් මත හිමිකම් කියලා. තුනද පහද හරි උත්තරේ. වර්තන ගිණුමට තමයි යන්න ඕනේ අපනයන කොටස. මුදල් පැත්තේ යන්න ඕනේ මුල්‍ය ගිණුමට. හැබැයි ඒක සංචිතවත්කම් නෙමෙයි. මේකේ දීලා තියෙන උත්තරය යන අපිට ගන්න වෙන්නේ අංක 5 කියන උත්තරේ නිවැරදි පිළිතුර හැටියට. බලන්න ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ ගෙවුම් ශේෂයේ වර්තන ගිණුමේ සහ මුල්‍ය ගිණුමේ ඓක්‍ය. මේක මෑතක ප්‍රශ්නයක්. ගොඩක් ළමයි මේක වරද්දගත්තා. ගෙවුම් ශේෂයේ වර්තන ගිණුමේ මුල්‍ය ගිණුමේ ඓක්‍ය. දැන් ඔබ දන්නවා මෙහෙම ඇහුවනම් වර්තන ගිණුමේ සහ නැත්නම් ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ඓක්‍ය සමානයි මුල්‍ය ගිණුමට සංකල්පිත වශයෙන්. අහලා තියෙන එක නෙමෙයි.
වර්තන ගිණුමයි මුල්‍ය ගිණුමේ ඓක්‍ය කාට සමාන කියලා. මම ඔබට පොඩි ගණනය කිරීමක් පෙන්නන්නම් ඒක තේරුම් ගන්න ලේසියි. දැන් ඔබ හිතන්න හැම වෙලාවෙම අපි කියනවා ජංගම ගිණුම ඒ වගේම ප්‍රාග්ධන ගිණුම මේ දෙකේ එකතුව සංකල්පිත වශයෙන් සමානයි මුල්‍ය ගිණුමට. ඔබ ඉගෙන ගත්තේ එහෙමනේ. ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ එකතුව සංකල්පිත වශයෙන් සමානයි මුල්‍ය ගිණුමට. එහෙනම් අපි හිතමු ජංගම ගිණුමේ තියෙන ඍණ 100ක්. ප්‍රාග්ධන ගිණුමේ තියෙන්නේ ධන 20ක්. එතකොට මුල්‍ය ගිණුම එන්න ඕනේ දැන් ජංගම ප්‍රාග්ධන දෙක එකතු කළොත් ඍණ 100ට ධන 20 කැපුණාම එන්නේ 80යි. එහෙනම් මෙතනත් මුල්‍ය ගිණුම එන්න ඕනේ 80යි. දැන් එතකොට අපෙන් අහනවා ජංගම ගිණුම වර්තන ගිණුම තමයි ජංගම ගිණුම කියන්නේ. ජංගම ගිණුමයි මුල්‍ය ගිණුමයි ගත්තොත් ඒ දෙකේ ඓක්‍ය. දැන් මේ බලන්න. ඍණ 100යි ධන 80යි. ඍණ 100යි ධන 80යි කැපුණාම ඉතුරු වෙන්නේ ඍණ 20යි. ඉතින් ඍණ 20යි කියන්නේ අනිත් පැත්තෙන් අපි ගත්තොත් ඒක සමාන වෙන්නේ කාටද? ප්‍රාග්ධන ගිණුමට. ධන ඍණ මාරුව තියෙනව කොහොමත්. මොකද මේ දෙන්න දෙපැත්තටනේ යන්නේ. නමුත් ඒ ඓක්‍ය සමාන කරන්න පුළුවන් කාටද? ප්‍රාග්ධන ගිණුමේ ශේෂයට. ඒ හරි උත්තරේ වෙන්න ඕනේ ප්‍රාග්ධන ගිණුමේ ශුද්ධ ශේෂයට සමාන වේ කියන 4 වෙනි පිළිතුරයි අපි ගන්න ඕනේ. ඊළඟට ඔබෙන් අහනවා මේකේ අවසාන ප්‍රශ්නේ හැටියට 2016 විභාගය අපෙන් ඇහුවා ගනුදෙනු 4ක් දීලා මේ ගනුදෙනු හරහා බැර වශයෙන් සටහන් කරන්නේ කොතනද කියලා. මම හිතනවා දැන් ඔබට හර බැර හොඳට පුළුවන්. ක්‍රමයක් කියලා දුන්න මුලින් මුදල් සටහන හිතන්න ඊට පස්සේ අනිත් ගිණුම හිතන්න අපි උත්සාහ කරමු ඒ ක්‍රමය පාවිච්චි කළ මේ විභාග ප්‍රශ්නේ නිවැරදිව කරන්න. චීන ආයෝජකයෙක් විසින් ඩොලර් මිලියන 10ක කොටස් කොළඹ සුරකුම්පත් හුවමාරුවෙන් මිලදී ගන්නවා. චීන ආයෝජකයෙක් කොටස් ගන්නවා කියන එකනේ මේ කියන්නේ. චීන ආයෝජකයෙක් කොටස් ගන්නවා නම් අපට මුදල් එනවා. එහෙනම් මුදල් කෙනවත්කම් වැඩි වෙනවා. මොකද වෙන්න ඕනේ? මුල්‍ය ගිණුම හර. බැර වෙන්න ඕනේ කොටස් ගැනීමක් කියන්න ඕනේ අනිවාර්යයෙන්ම මුල්‍ය ගිණුමටම තමා. හැබැයි මුල්‍ය ගිණුමේ විවිධ ආයෝජන නැත්තම් කලඹ ආයෝජන කියන කොටසට. එහෙනම් මේකේ හර බැර සටහන එන්න ඕනේ. මුල්‍ය ගිණුමේ විවිධ ආයෝජන නැත්තම් කලඹ ආයෝජන බැර වෙන්න ඕනේ. මුදල් ලැබීම මුදල් හා තැන්පතු මුල්‍ය ගිණුමෙම හරවීමක් සිද්ධ වෙන්න ඕනේ. මුලින් හර ලියලා පස්සේ බැර ලිව්වට එහෙම ප්‍රශ්නයක් නැහැ. කොහොමටත් ඔබ හඳුනගන්න මුලින් මුදල් සටහන. ඒතර වරදින්නේ නැහැ. ඒතර අනිත් සටහන් නිකම්ම ලියන්න පුළුවන් ගණදෙනුව බලලා. පන් ඊළඟ කොටස ආයන්න. මැද පෙරදිග සේවය කරන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් ඩොලර් 500ක මුදලක් ලංකාවේ සිටින තම දෙමාපියන් වෙත එවනවා. එතකොට සල්ලි මෙහෙට එනවා. එහෙනම් මුදල් ලැබීමක්. මුදල් කියන වත්කම වැඩි වෙනවා. එහෙනම් අනිවාර්යයෙන් මුල්‍ය ගිණුමට මොකද වෙන්නේ? හර වෙන්න ඕනේ. මුල්‍ය ගිණුම හර. එතකොට මේ එවන සල්ලි මැද පෙරදිග සේවය කරන ගෘහ සේවිකාවක් මෙහෙට එවද්දී ඔබ ඉගෙන ගත්ත එක සංක්‍රාමයක්. මොකද අපි ඒක සලකන්නේ ඒකපාර්ශවීය වෙන දෙයක් විදිහට මේක ප්‍රාථමික ආදායම් ගිණුමට නෙමෙයි යන්නේ ද්විතීක ආදායම් ගිණුමට. එතකොට මේකේ මුල්‍ය ගිණුම හර වෙන්න ඕනේ ද්විතීක ආදායම් ගිණුම බැරවීමක් වෙන්න ඕනේ. ජංගම ගිණුමේ ද්විතීක ආදායම් ගිණුම බැර වෙනවා මුල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු හර වෙනවා. ඊළඟ කොටස. ශ්‍රී ලාංකික බැංකුවක් විදේශ මුල්‍ය වෙළඳපොළ පිළිනපත් අලෙවි කොට ඩොලර් මිලියන 40ක් ලබා ගැනීම. ලංකාවේ බැංකුවක් පිළිනපත් අලෙවි කළා මිලියන 40ක් අරගෙන. දැන් ලංකාවට සල්ලි එනවනේ. එහෙනම් එතනත් මුල්‍ය ගිණුම හර වෙනවා. ඒ වගේම මේකේ බැරසටහන යන්නේත් මේ සුරකුම්පත් අලවියෙන් එන එක මුල්‍ය ගිණුමටමයි. ඒ නිසා මුල්‍ය ගිණුමෙමයි හරවීමයි බැරවීමයි දෙකම සිද්ධ වෙන්නේ. මුල්‍ය ගිණුමේ විවිධ ආයෝජන නැත්නම් කලඹ ආයෝජන බැර වෙනවා. සුරකුම්පත් අලවියක් පිළිනපත් ගණයි කියන්නේ. මුල්‍ය ගිණුමෙම මුදල් හා තැන්පතු හරවීමක් සිද්ධ වෙනවා. බණ අවසානයේදී පොඩි වෙනසක් තියෙනවා. ඔබෙන් අහනවා ලෝකයේ ශීඝ්‍රයෙන් අලෙවි වෙන පොතක් පරිවර්තනය කරලා ලංකාවේ අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රකාශන සමාගමක් ඇමරිකානු ප්‍රකාශන සමාගමකට ඩොලර් 5000ක් ගෙවලා ප්‍රකාශන අයිතිය ගන්නවා. ඔබ හොඳට හිතන්න මේක මොකද්ද කියලා. කර්තෘවරයෙක්ගෙන් විදේශයක ඉන්න එයාගේ පොතේ ප්‍රකාශන අයිතිය ගන්නවා කියන්නේ නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවන වත්කම් අත්පත් කර ගැනීම. මේ තියෙන්නේ ඒකට අදාළව වරින් වර ගෙවන ගාස්තුවක් නෙමෙයි. එකවර මේ ප්‍රකාශන අයිතිය ගන්න ගෙවන මුදල. මුදල් ගෙවීමක් තියෙනවා. මුදල් ගෙවීමක් තියෙනවා නම් මුදල් අඩු වෙනවා මුල්‍ය ගිණුම් බැර. මේක හර වෙන්න ඕන තැන හරියටම කියන්නේ. මේ තියෙන්නේ නිෂ්පාදනය නොකළ මුල්‍ය නොවන වත්කම් අත්පත් කර ගැනීම. වත්කම් අත්පත් කර ගැනීමක් නිසා වත්කම් වැඩිවීමක් පෙන්වන්නේ. ඒක එහෙනම් අනිවාර්යයෙන්ම හර වෙන්න ඕනේ. හැබැයි කොතනටද? ප්‍රාග්ධන ගිණුමටයි යන්නේ. ප්‍රාග්ධන ගිණුමේ තමා නිෂ්පාදනය නොකළ මුල්‍ය නොවන වත්කම් අත්පත් කර ගැනීම තියෙන්නේ. ඒ නිසා හරි උත්තරේ ප්‍රාග්ධන ගිණුම හර වෙන්න ඕනේ. මුල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු බැරවීමක් වෙන්න ඕනේ.
මම හිතනවා මේ අද දවසේ ඔබ ඉගෙනගත්ත හරබැර ගනුදෙනු සටහන් කිරීම සම්බන්ධයෙන් අපි ඊටාම සැලකිය යුතු ප්‍රශ්න ප්‍රමාණයක් සාකච්ඡා කළා. ඒවා නැවත කරන්න, තව අලුත් අභ්‍යාස හොයාගෙන කරන්න, ඔබේ දැනුම වැඩි කරගන්න. ගෙවුම් 3 ලේඛනය සම්බන්ධයෙන් අපි වැඩසටහන් 3ක් කළා. මේ අවසාන කොටසෙන් අපි මේ පාඩම ඉවර කරනවා. ඒතර ඊළඟ මාතෘකාව විදේශ විනිමය අනුපාතික කියන කොටසින් ඊළඟ දවසේ පාඩමත් එක්කලා අපි මුණ ගැහෙනවා. මේ කරපු දේවල් නැවත කරමින් ඔබේ දැනුම තවදුරටත් වර්ධනය කරගන්න උත්සාහ කරගන්න. අදට අපි මෙතනින් මේ පාඩම නිමා කිරීමක් කරනවා.